හරි අපි ගත්තොත් දැන් සබ්ජෙක්ට්ස් ටික එදා මම පෙන්නුවා. එතකොට එදා අපි ස්ටාර්ට් කරේ නැහැ පළවෙනි දවසේ මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක. EN සබ්ජෙක්ට් එකක් තියෙනවා මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක. එතකොට මේක අපි ස්ටාර්ට් කරේ නැහැ. එතකොට අද මම මේකත් ස්ටාර්ට් කරනවා. ඒ වගේම ප්‍රොෆෙෂනල් ඉෂුස් වල අපි සෙකන්ඩ් චැප්ටර් එක ඩිස්කස් කර කර හිටියා. ඒකේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඒ ටික ඩිස්කස් කරලා ඉවර වෙලා මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක අද පටන් ගන්නවා. ඊට පස්සේ සඳරුවන් සර් කරයි මල්ටිමීඩියා සබ්ජෙක්ට් එක. ඕකේ. හරි. එතකොට අපි ඉස්සෙල්ලම අපි කතා කරගෙන හිටපු chapter 2 එක ඉවර කරමු. ඕකේ. එතකොට ප්‍රොෆෙෂනල් ඉෂුස් වල එදා අපි අවසානයේ මම හිතන්නේ මැනේජ්මන්ට් ස්ටයිල්ස් ටික කතා කරා ට්‍රාන්සැක්ෂනල් මැනේජ්මන්ට් ට්‍රාන්ස්ෆෝමේෂනල් මැනේජර් කෙනෙක් දක්වා ලීඩර් කෙනෙක් දක්වා ලීඩර්ෂිප් ස්ටයිල්ස්. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා මම හිතන්නේ මම ඔයගලන්ට කිව්වා මේක කියව ගන්න කියලා පර්සනැලිටි ටයිප්ස් 16ක් දීලා තියෙනවා. ඒ කියන්නේ එක එක මිනිස්සුන් ඒ කියන්නේ ටීම්ස් වල ඉන්න එක එක ටීම් මෙම්බර්ස් ලගේ තියෙන පර්සනැලිටිස්. එතකොට ඒ පර්සනැලිටිස් අයිඩෙන්ටිෆයි කරගෙන ඒවට ගැලපෙන විදිහට මැනේජර් එහෙම නැත්නම් ලීඩර් තමන් ඒ කියන්නේ තමන්ගේ ටීම් එක මැනේජ් කරන්න ඕනේ. එතකොට මේ තියෙන පර්සනැලිටි ටයිප්ස් ටික බලා ගන්න. මම එකින් එක කතා කරන්න යන්නේ නැහැ. මේවයි තියෙන එක එක පර්සනැලිටි ටයිප්ස් වල තියෙන ස්ට්‍රෙන්ත්ස් ඇන්ඩ් වීක්නසස් තමයි මෙතන ඩිස්කස් කරලා තියෙන්නේ. ඒ 16 ගැන පොඩ්ඩක් බලන්න. මොකද මම මෙතන ඒක කතා කරන්න යන්නේ නැහැ. ඔයගලන්ට කියව ගන්න පුළුවන් විදිහට. හරි. ඊළඟට බලමු collaboration tools. දැන් මේ collaboration tools කියන ඒවා අවශ්‍ය වෙන්නේ දැන් සාමාන්‍යයෙන් ටීම් එකක් වැඩ කරනකොට ටීම් එක එකම තැන නෙමෙයි වෙන්න පුළුවන් වැඩ කරන්නේ සහ එකම තැන වැඩ කරත් විවිධ tools අවශ්‍යයි එක ටීම් member කෙනෙක් ඉවර කරපු වැඩේ එතන ඉඳන් අනිත් එක්කෙනාට කන්ටිනියු කරන්න. අනිත් එක තමයි මේ collaboration tools කියනවා අද නම් බොහොම වටිනවා. මොකද අද හුඟක් software development companies වල මේ වෙනකොට employees ලා working from home තමයි කරන්නේ. සහ දැන් මේ තත්ත්වය සාමාන්‍ය අතට ආවත් software development companies වල විශේෂයෙන් developers ලා හරි කැමතියි ගෙදර ඉඳන් වැඩ කරන්න අඩුම ගන්න සතියේ දවස් දෙක තුනක්වත්. දවස් දෙකක් ඔෆිස් යන්න දවස් දෙක තුනක් working from home කරන්න. ඒකට හේතුව තමයි transportation time එක සහ cost එක බොහොම වැඩි. ලංකාව වගේ රටක ගත්තොත් ඒක ඔයගොල්ලෝ දන්නවා උදේට යන්නයි එන්නයි ඒ කියන්නේ උදේට යන්න පැය දෙකක් විතර මහා පාරට යනවා හවසටත් පැය දෙකක් විතර යනවා. එතකොට සාමාන්‍යයෙන් පැය 3ක් 4ක් මහා පාරට ඉවරයි දවසට. එතකොට මේ collaboration tools පාවිච්චි කළා විවිධ තැන්වල ඉඳලා හැමෝම එක තැනකට මීට් වෙන්නේ නැතුව විවිධ තැන්වල ඉඳලා වැඩ කරන්න පුළුවන් නම් ඒක අද කාලේ ගොඩක්ම ඇඩ්වාන්ටේජ් එකක් තියෙන දෙයක්. ඉතින් අද කාලේ මේ වගේ tools ඕන තරම් යූස් වෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අපි මේ පාවිච්චි කරන Zoom කියන tool එකත් ඒකත් collaboration tool එකක් හැටියට ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඇති remote logins වලට ගොඩක් තියෙනවා tools. මොනවාද ඔයගොල්ලෝ දන්න remote login tools? ඒ කියන්නේ විශේෂයෙන් user කෙනෙකුට help එකක් කරන්න වෙන්න පුළුවන් developers ලට share කරගන්න code එකක් වෙන්න පුළුවන්. මොනවාද ඔයගොල්ලෝ දන්නේ එහෙම මේ tools remotely log වෙන්න තියෙන? AnyDesk එක. AnyDesk එක බලන්න. ඔව් AnyDesk එක. AnyDesk එක හරිම ලයිට් වේට් tool එකක්. මෙගාබයිට් දෙක තුනක tool එකක් තියෙන. ඒක install කරාම බොහොම ලේසියෙන් අනිත් පුද්ගලයාගේ ඒ කියන්නේ desktop එකට අපිට connect වෙන්න පුළුවන්. TeamViewer කියලා තව ගොඩක් ප්‍රසිද්ධ product එකක් තියෙනවා. හැබැයි TeamViewer එකට වැඩිය AnyDesk කියන එක ගත්තොත් light weight. නමුත් දැන් AnyDesk එක ගත්තොත් එහෙම AnyDesk එක අපිට අර unattended access කියන එකක් දාලා තියෙන්න පුළුවන්. එහෙම දැම්මොත් එහෙම මේ කම්පියුටරේට අපි log වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ කම්පියුටරට log වෙලා ඒක connect කරලා තියන්න අවශ්‍යතාවයක් නැහැ. කම්පියුටරේ turn on කරලා තියෙනවා නම් අපිට log වෙන්න තැන ඉඳන්ම control එක ගන්න පුළුවන් AnyDesk එක හරහා. එහෙම tools තියෙනවා. ඊළඟට developers ලා ගත්තොත් එහෙම හුඟක් වෙලාවට codes ඒගොල්ලෝ GitHub එකේ තමයි GitHub එකේ repository එකක් maintain කරලා තමයි codes share කරගන්නේ. එතකොට එක developer කෙනෙක් code එක, ඒ කියන්නේ එක module එකක් හැදුවට පස්සේ ආ ඒක ඒ GitHub එකේ repository එකට add කරනවා. එතකොට අනිත් අයට එතනින් ඒක ගන්න පුළුවන්. අන්නේ GitHub කියන එක ගත්තොත් එහෙනම් මේක මේ වෙනකොට ලෝකේ ලොකුම software repository එක වෙලා තිනවා. ඒක හොඳම උදාහරණයක් collaboration tools වලට. එතකොට ඒක හුඟක් වෙලාවට යන්නේ web එක through. හරිද? එතකොට ඒවා යන්නේ අර අපි කියනවා web 2.0 through. එතකොට web 2.0 කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන්
world wide web කියන එක 1991 ආවේ. ඒක තමයි original world wide web එක. නමුත් ඒකට විවිධ tools විවිධ platforms එකතු වෙලා මේ වෙනකොට ඒක අර නවීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ social networks වගේ දේවල් එක්ක ඊළඟට ඔය GitHub වගේ platforms එක්ක ඒක තමයි මේ web 2.0 කියන්නේ. දැන් ඔය web 2.0 එකට හොඳම උදාහරණයක් තමයි Wikipedia website එක. ඒ Wikipedia website එක collaboratively හදලා තියෙන්නේ. එක තැනකින් නෙමෙයි නේ articles එකක්වත් දාලා තියෙන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් Wikipedia එකේ එක්කෙනෙක් ලියපු article එක වැරදි නම් හදන්න. ඒක save වෙනවා. ඕගලන්ටත් පුළුවන් හදන්න. Wikipedia website එක ගත්තොත් ඒකේ තියෙන article එක තැනකින් ආපු articles නෙමෙයි collaboration ඒ කියන්නේ collaboratively හදපු articles ඒ තියෙන්නේ. ඒ article එකට එක author කෙනෙක් නෑ විවිධ authors ලා update කරනවා. ඕගලන්ටත් ගිහිල්ලා edit කරන්න පුළුවන් account එකක් හදාගෙන. එතකොට web 2.0 එකට හොඳම උදාහරණයක් තමයි Wikipedia එක. එතකොට දැන් මේ තියෙන්නේ web 2.0 වලට කලින් මොනවාද පාවිච්චි කරපු collaboration tools කියන එක. එතකොට ඒ හිස්ටරි එක ඉතින් ඔයගොල්ලෝ කියව ගන්න මොනවාද කියන එක. එතකොට සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් කියන එක ආවෙත් 69, world wide web කියන එක ආවේ 91, web 2.0 කියන එක සාමාන්‍යයෙන් 2000න් පස්සේ වගේ තමයි ගොඩක්ම ප්‍රචලිත වුනේ. ඉතින් ඊට කලින් මුත් collaboration කියන එක වෙලා තිනවා විවිධ tools පාවිච්චි කරලා තියෙනවා. දැන් Microsoft project වගේ tool එකක් ගත්තොත් ඒකත් collaborative tool එකක්. එතකොට ඒක එක team එකක වැඩ ටික එකට එකතු කරගන්න අපිට ඒ වගේ tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක web based එකක් නෙමෙයි. නමුත් අද කාලේ තියෙනවා ඒක web based එක online support කරනවා. එහෙම නැතත් වැඩ කරන්න පුළුවන් tool එකක් තමයි Microsoft project කියලා එහෙම කියන්නේ. එතකොට ඒවා කියව ගන්න මොනවාද මේ තියෙන්නේ කියලා මම මේ ඔක්කොම විස්තර ටික කතා කරන්න යන්නේ නැහැ. Okay, එතකොට මේ තියෙන්නේ collaboration tools types. එතකොට communication වලට අද කාලේ නම් මොනවාද ගොඩක් පාවිච්චි කරන්නේ? Instant messaging. ඒ කියන්නේ WhatsApp, Viber, එහෙම නැත්නම් Facebook Messenger ඒ වගේ instant messaging services පාවිච්චි කරනවා communication වලට. ඒක ඉස්සෙල්ලම පාවිච්චි කරපු එකක් තමයි මොකද්ද? electronic mail. ඒකට 1984 තමයි email ආවේ. එතකොට world wide web 91 ආවට 84 ඉඳන් email use කරා. හරිද? විවිධ email software clients පාවිච්චි කළා. එතකොට email කියන එක ප්‍රධානම ඒක අදටත් ඉතින් එහෙමම use වෙනවා collaboration tool එකක් email කියන එක. ඊළඟට voice mail කියන එක. එතකොට අපිට මොකක් හරි දැන් voice mail කියන ඒවා අද කාලේ අපේ WhatsApp වගේ ඒවා තියෙනවනේ voice messages කියලා. ඒ වගේම concept එක තමයි voice mail කියන්නේ. ඒක මොකක් ටෙලිෆෝන්ස් එක්ක වැඩ කරේ. අපිට පුළුවන් කාට හරි audio call එකක් වගේ අරගෙන අපේ recording එකක් තියලා තියෙන පස්සේ යට කැමති වෙලාවක අහන්න පුළුවන්. ඒකට instant messaging ගත්තොත් එහෙම ඒක real time දෙන්නෙකුට message කරගන්න පුළුවන්. දැන් ඉස්සර email එකක් ඇව්වම ඒක යාට ලැබුණාද නැද්ද බැලුවද නැද්ද එයා අපිට reply කරාද නැද්ද එයා reply එකක් ඇවිල්ලා අපේ inbox එකට නිකන් අපි දන්නේ නැහැ. නමුත් අද කාලේ instant messaging කියන එක දියුණු වෙලා තියෙනවා. කොහොමද? දැන් අපි message එකක් එවම එක හරියක් වැටෙනවා අපේ පැත්තෙන් ඒක ගියාම. අනිත් පැත්තේ පුද්ගලයාගේ account එකට ගියාම තව හරියක් වැටෙනවා. ඒ පුද්ගලයා එක බැලුවම නිල් පාට වෙනවා ඒක. අන්න ඒ වගේ තියෙනවා දැන් WhatsApp එකේ එහෙම ඒ වගේ levels තුනකින් පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තේ පුද්ගලයා type කරනවා typing කියලාත් පෙන්නනවා. ඒකට ඒ තත්ත්වෙට දියුණු වෙලා. ඒ කියන්නේ live chatting කියන එක තමයි මේ instant messaging කියන්නේ. හරි. ඊළඟට මේ voice over IP. ඒ කියන්නේ සාමාන්‍ය voice යන්නේ ටෙලිෆෝන් network එක හරහා. කියන්නේ PSTN public switch telephone network එක හරහා. නමුත් දැන් අපිට පුළුවන් IP හරහා. ඒ කියන්නේ voice කියන එක යවන්න ඒක වෙනම protocol set එකක් use කරලා IP data packet එකේම voice යවන්න. එතකොට ඒක හුඟක් වෙලාවට බොහොම clear. ඒක internet කියන network එකම තමයි depend වෙන්නේ. වෙනම telephone network එකක් නෙමෙයි. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන audio video conferencing tools වල Skype වලින් ඉඳන් තියෙන audio video conferencing tools ඔක්කොගෙම use කරන්නේ voice over IP කියන technology එක. ඊළඟට දැන් online calendars ගත්තොත් එහෙම දැන් Google calendar එක එහෙම හුඟක් වෙලාවට අපිට මේ තියෙන activities මොකක් හරි calendar එකේ අපිට event එකක් දාලා ඒ event එක අපේ ඉන්න list එකත් එක්ක share කරගෙන එතකොට හැමෝටම මේ update එක යනවා. එතකොට දන්නවා calendar එකේ පෙන්නනවා මෙන්න මේ දවසේ මේ වෙලාවේ මෙහෙම activity එකක් තියෙනවා කියලා. ඒ වගේ calendars online calendars තියෙනවා. Google calendar එක ගොඩාක් widely used වෙන calendar එකක්. ඒවයින් අපිට පුළුවන් සාමාන්‍යයෙන් information share කරගන්න communication වලට එහෙම ගොඩාක් වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් Google ළඟ තියෙන Google Meets ගත්තොත් එහෙම කියන්නේ Zoom වගේ ඒගොල්ලන්ගේ තියෙන tool එක.
ඒකේ හරහා ඉන්වයිට් කරනකොට අපිට Google Calendar එකේ දාලා ඒක ෂෙයා කරාම හැමෝටම මේ ඉන්ෆර්මේෂන් එක යනවා. එතකොට මේ රිමයින්ඩර්ස් එනවා. විනාඩි 10කට කලින් රිමයින්ඩර් එකක් එනවා. ඒ ඔක්කොම ෆීචර්ස් ඒ Google Calendar එකේම built in කරලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ අපිට Google Calendar එක use කරන්න Google account එකක් විතරයි. Google account එකක් හැදුවොත් email, ඔය calendars, cloud software, YouTube ඒ ඔක්කොම එකම account එකක් through access කරන්න පුළුවන්. මොකද එකම company එකේ ඒ දේවල්. ඊළඟට මේ time trackers මේවා දැන් උදාහරණයක් විදිහට මම අර කියපු මේ Microsoft project කියන tool එක ගත්තත් ඒකෙත් Gantt chart එක අපිට time track කරන්න පුළුවන්. හරිද? spreadsheets ඒ කියන්නේ Excel වගේ ඒවා use කරන්න පුළුවන්. එතකොට මේ tools එකකින් එක මම කතා කරන්න යන්නේ නැහැ. ඒ ටික කියව ගන්න. Okay. ඊළඟට අවසානයේ අපිට කතා කරන්න තියෙනවා 5 types of conflict resolution strategies. ඒ කියන්නේ team එකක conflict එකක් ආවොත්, ඒ කියන්නේ team එකක conflict එකක් එනවා කියන්නේ මේ පුද්ගලික ප්‍රශ්න නෙමෙයි. professional problems ආවම අන්න ඒවා විසඳන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ team එකක එන professional problems මොනවාද? එක්කෙනෙක් කියන එක්කෙනෙකුගේ decision එක අනිත් කෙනා කියනවා වැරදි. ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කරන්න ඕන. අන්න ඒ වගේ. එතකොට එහෙම conflict එකක් ආවම ඒ conflict resolve කරන්න ඕන team leader එහෙම නැත්නම් manager ඒව resolve කරන්න ඕන. එතකොට අන්නේ conflict resolution strategies ටිකක් තමයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. පළවෙනි එක discussion. ඒ කියන්නේ සාකච්ඡා. දැන් උදාහරණයක් විදිහට ඉස්සර ලංකාවේ තිබ්බ විවිධ රජයන් කොටි සංවිධානය සමගත් ඩිස්කෂන් කරන්නේ සාකච්ඡාවට කීපයක් දීලා දිගින් දිගට සාකච්ඡා කරලා නමුත් වැඩක් වුණේ නැහැ. හරිද? ඩිස්කෂන්ස් කරාම තරම් වැඩක් වුණේ නැහැ. නමුත් ඒක එතනට නොගැලපුණාට සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් එන්වයරන්මන්ට් එකක කියන්නේ යම්කිසි වෘත්තියක නිරත වෙලා ඉන්න කට්ටියක වෘත්තීමය ගැටලුවක් නම් තියෙන සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට පහුගිය දවස්වල ගුරුවරු ස්ට්‍රයික් කරේ. එතකොට දැන් ඒගොල්ලන්ට ඊට පස්සේ සාකච්ඡාවක් දෙන්නම් කිව්වනේ. ඊට පස්සේ ඒක නතර වුණානේ දෝෂයෙන්. එතකොට ඩිස්කස් කළා එකඟතාවයකට එනවා. මෙහෙම මේ දෙවිධයටම කරන්න බෑ. අපිට එක විදිහකට තමයි කරන්න පුළුවන්. ඉතින් එක විදිහකට කරනකොට එක්කෙනෙක් දිනනවා අනිත් කෙනා පරදිනවා. එහෙම නැත්නම් දෙන්නටම සාධාරණ මෙතඩ් එක ටීම් ලීඩර් දෙන්න ඕන. ඒකට අන්න ඒ වගේ දෙයක් කරන්න කලින් හැම පාර්ශවයක් මේ කියන්නේ කන්ෆ්ලික්ට් එක තියෙන පාර්ශව ඔක්කොම ටික ගෙනල්ලා කරන දේ තමයි ඩිස්කෂන් එක කියන්නේ. ඒ ඩිස්කෂන් එකට කන්ෆ්ලික්ට් එකට සම්බන්ධ හැම පාටි එකක්ම ගෙන්නන්න ඕනේ. එහෙම ගෙන්නුවේ නැත්නම් ඊළඟට අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා. ඕකේ ඩිස්කෂන් පළවෙනි මෙතඩ් එක. ඊළඟට written communication. මේ කියන්නේ කෙලින්ම ගහනවා ලියුමක් මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම මෙන්න මේකයි කියලා. උඟක් වෙලාට රාජ්‍ය ආයතන වල වෙන්නේ ඕක. හරි. ඒ කියන්නේ අපි හිතමු ආයතන ප්‍රධානියා හෝ එහෙම නැත්නම් ආයතනයේ ඉන්න සේවකයෝ දෙන්නෙක් අතර වෘත්තීමය ගැටලුවක් ඇති වෙලා ප්‍රශ්නයක් වුණොත් එක්කෙනෙකුට ගහනවා warning letter එකක්. personal file එකටත් යනවා කියලා warning letter එකක් ගහනවා. ඉතින් අර authority එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ written communication කියන එක. ඉතින් මේ written communication එකෙන් ප්‍රශ්න විසඳන්න තියෙන විදි හරිම අඩුයි. හරිද? හැබැයි මේක written communication කියන එක ගන්න පුළුවන් අනිත් options fail වුණොත් written communication එකට යන්න පුළුවන්. Okay, ඒක නිසා කෙලින්ම written communication එකට ගිහිල්ලා හරියන්නේ නැහැ. අනිත් options ඔක්කොම fail වෙලා discuss කරලා අනිත් methods කරලා එකක්වත් හරියන්නේ නැත්නම් අන්තිමට මේක ගන්න පුළුවන් written communication එක. හරි. එතකොට ඒකෙදි වෙන්නේ තමන්ගේ authority එක පාවිච්චි කරලා letter එකකින් officially දැනුම් දෙනවා මෙන්න මේකයි අපි ගත්ත තීරණය ඔයාට දෙන දඬුවම මේකයි යන්නේ ඒවා. ඊළඟට mediation. ඒ කියන්නේ කවුද? දෙන්නම පිළිගන්න වෙනම පුද්ගලයෙක් පත් කරලා. සමහරට ප්‍රශ්න තියෙන ටීම් ලීඩර් එක්ක නම් ටීම් ලීඩර් නෙමෙයි මීඩියේෂන් එකට සම්බන්ධ වෙන්නේ වෙනම පුද්ගලයෙක් දෙපාර්ශවයේ හෝ පාර්ශව ඔක්කොම පිළිගන්න වෙනමම පුද්ගලයෙක් තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ කරගෙන එයා හරහා එයා දෙන අවසාන තීරණයට එකඟ වෙන විදිහට ඩිස්කෂන් එකක් යනවා. අන්න එහෙම එකක් තමයි මීඩියේෂන් එකක් කියලා කියන්නේ. එතකොට ඒක එයා දෙන තීරණය අවසානයේ මීඩියේටර් දෙන තීරණයට හැමෝම එකඟ වෙන්න ඕනේ. එතකොට එතන ඉන්න මීඩියේටර් හැමෝම පිළිගන්න පුද්ගලයෙක් වෙන්න ඕනේ. හරි එයා බයස් වෙලා හරියන්නේ නැහැ. ඊළඟට කම්ප්‍රොමයිස්. කම්ප්‍රොමයිස් කියන්නේ මොකක්ද? එක පුද්ගලයෙකුට සිද්ධ වෙන අඩිය පස්සට ගන්න.
එයාගේ ඩිසිෂන් එක කරන්න බෑ. එහෙම නැත්නම් කියන ඔයාගේ ඩිසිෂන් එක හොඳයි. නමුත් මේකට මේ අවස්ථාව නෙමෙයි. එහෙමනේ දැන් මේ පහුගිය දවස්වල මුගක් ඒවට කිව්ව අවස්ථාව නෙමෙයි කියලා. ඒ වගේ කියනවා ඔයාගේ ඩිසිෂන් එක නැත්නම් ඔයාගේ ඇක්ටිවිටි එක හොඳයි. නමුත් ඒක ඒක කරන්න මේ අවස්ථාව නෙමෙයි. ඒක නිසා ඔයාට මේ අවස්ථාව ඔයාට ඊළඟ අවස්ථාවක් වෙනවා. අන්න ඒවා කම්ප්‍රොමයිස් කරනවා. ඒ කියන්නේ මේක ඇත්තටම win lose situation එකක්. එක්කෙනෙක් දිනනවා අනිත් එක්කෙනා පරදිනවා. කම්ප්‍රොමයිස්. එහෙමත් නැත්නම් යන්න පුළුවන් ඩෙමොක්‍රටික් ලෙවල් එකට. ඒ මොකද්ද? වෝටිං. ඡන්දයක් තියලා බහුතරයේ කැමති දේ ඩිසිෂන් එක කරනවා. කන්ෆ්ලික්ට් එකක් තියෙන වෙලාවට ඒ කන්ෆ්ලික්ට් එකට සම්බන්ධ අය සහ ටීම් එකේ ඉන්න ඔක්කොම අරගෙන ඡන්දයක් තියෙනවා. ඡන්දෙන් වැඩි දෙනෙක් කැමති ඩිසිෂන් එක ගන්න. ඒක තමයි වෝටිං මෙතඩ් එකට යනවා නම් ඒක තමයි කරන්න තියෙන්නේ. හරි. එතකොට සෙකන්ඩ් චැප්ටර් එක ඔතනින් අවසానයි. ඕකේ. එතකොට සෙකන්ඩ් චැප්ටර් එකේ අපි කතා කරේ ටීම් වර්ක් ගැන. හරි. ටීම් වර්ක් concepts and issues පොඩි චැප්ටර් එකක්. එතකොට දැන් ප්‍රොෆෙෂනල් ඉෂුස් වල ඔන්න අපි මේ වෙනකොට මේ chapters දෙක ඉවර කරලා තියෙනවා. ඇත්තටම අපි පළවෙනි chapter එකක් කරේ නැහැ. මොකද ඒක communication skills මයි තිබ්බේ. ඔයගොල්ලෝ semester 1 එකේදී කරපු අලුත් chapter එකට අපි මෙන්න මේක කරා. මේක මේ සති දෙකෙන් අපි ඉවර කරා. හරි. එතකොට මම හිතනවා මේ note එක කියව ගන්න ඇති කියලා. මම හිතා දුන්න note එක ප්‍රශ්න තියෙනවා නම් දැන් ඕගලන්ට අහන්න පුළුවන්. මම හිතන්නේ ඉතින් මේ වෙන ලොකු concepts තියෙනවා කියලා. අපි ඊළඟට බලන්න ඕන papers වල questions එක. දැන් තව chapter එකක් දෙකක් විතර ඉවර කළා මම papers question පටන් ගන්නවා. මොකද දැන් මේ ප්‍රශ්න ගත්තොත් එහෙම මේ ප්‍රශ්න හදලා තියෙන chapters දෙක තුනක් අල්ලලා තමයි ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. ඒක නිසා අපිට අර එකපාරම එක chapter එකක් ඉවර වෙච්ච ගමන්ම මේ papers කරන්න බෑ. අපි තව chapters දෙකක් විතර කියන හතරවෙනි chapter එකත් ඉවර කළා වගේ අපිට කෙලින්ම question එකක් කරන්න පුළුවන්. එතකන් ඔයගලන්ට තියෙන ප්‍රශ්න අහන්න. මොනවද තියෙන්නේ? සොනල් තියෙනවද ප්‍රශ්න? නෑ සර් දැන් අරුෂ? නෑ සර් මේකේ ප්‍රශ්න නෑ. හරි. අපි එහෙනම් management පටන් ගමු. Fundamentals of management. මේක EN subject එකක් compulsory credits දෙකයි හම්බෙන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලා syllabus එක බලමු. Fundamentals of management. මේක ඉස්සර තිබ්බේ semester 3 වල subject එකක් විදියට. නමුත් දැන් මේක semester 5 වලට දාලා තිනවා EN subject එකක් විදියට. හරි. මෙන්න chapters ටික. එතකොට දැන් මේ chapters ටික දැක්කම ඔයගලන්ට තේරෙනවා මේකේ සරලවම කතා කරන්නේ manager කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක. දැන් professional issues වල අපි කතා කරන්නේ leader කෙනෙක් එහෙම නැත්නම් manager කෙනෙක් විදිහට professionally තමන්ගේ duties ටික conduct කරන්නේ කොහොමද? කියන වෘත්තීය මට්ටමින් වැඩ ටික කරන්නේ කොහොමද? ඇති වෙන ප්‍රශ්න නිරාකරණය කරගන්නේ කොහොමද? මේකේ තියෙන්නේ තනි කරම මොකද්ද? කළමනාකරණය කියන එක. ඒ කියන්නේ management කියන එක තමයි කියන්නේ. හරිද? එතකොට ඉස්සලම තියෙනවා introduction to organization. මොකද්ද මේ organization එකක් කියන්නේ? එතකොට සිංහලේ මොකද්ද organization එකකට කියන්නේ? සංවිධානයක්. එතකොට යම්කිසි ආයතනයක් organization එකක් විය යුතුයි. ඒ කියන්නේ යම්කිසි සංවිධානයක් තිබිය යුතුයි. එහෙම නැති වුණොත් manage කරන්න හරි අමාරු වෙනවා. හරිද? ඊළඟට introduction to management. මෙතන තමයි අපි මේ management කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරන්නේ. ඊළඟට evolution of management thinking. ඒ කියන්නේ අර රජ කාලයේ සිට අද කාලය දක්වා management කියන එක කොහොමද ආවේ? දැන් රජ කාලේ ඇත්තට management තිබ්බේ නෑ. රජුරෝ කිව්වොත් මෙන්න මේක කරපිය, වැවක් හදපිය, දාගැබක් හදපිය කියලා හදන්න ඕනේ නැත්තම් මරනවා. management ඕනේ නෑ. ඊළඟට වහල්ලු හිටපු කාලේ management ඕනේ නෑ. වහල්ලුන්ට කිව්වම මෙන්න මේ වැඩේ කරපන්, මේ ගස් කපපන් කියලා කපන්න ඕනේ නැත්තම් උන්ට ගහනවා නැත්තම් මරනවා. manage කරන්න දෙයක් නෑ. කළමනාකරණය කරන්න දෙයක් නෑ. හරිද? නමුත් දැන් එහෙම නෙමෙයි. ඒක එන්න දියුණු වෙලා, ඒ කියන්නේ ඉතිහාසයේ සිට 1700 ගණන් වල සිට කොහොමද මැනේජ්මන්ට් කියන එක දියුණු වෙලා මෙතනට ආවේ කියන එක තමයි කතා කරන්නේ. හුඟක් වෙලාවට වැඩිම ප්‍රශ්න අහන සෙක්ෂන් එකක් තමයි මේක.
ඊළඟට environment of management. ඒ කියන්නේ අපි manage කරනකොට ආයතනයක් අපේ ආයතනයේ ඇතුලේ තත්ත්වය පිටත තත්ත්වය ඒව ඔක්කොම ගැන හිතලා තමයි අපි තීරණ ගන්න ඕනේ. තීරණ ගන්නකොටත් වැඩිය එතන plans හදන්න ඕනේ ඒවල්. හරිද? ඒ කියන්නේ ඕනම දෙයකට තියෙන්න එපේ මේ මොකක්ද ඒකට කියන්නේ සැලසුමක් කියලා. දැන් උදාහරණයක් විදිහට ඊයේ දවල් 2ට විතර කිව්වා රෑ 10ට රට වහනවා කියලා. එතකොට ඒක කලින් සැලසුම් කරලා තිබ්බද කියන එක පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා නේද? සතියකට කලින් විතර කිව්වනම් මිනිස්සුන්ට මේක සිකුරාදා වහනවා කියලා. ඔය තරම් ඊයේ ලොකු කලබලයක් ඇති වෙන්නේ නැහැ. එතන තිබ්බේ මැනේජ්මන්ට් පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ හරියට මේ එන්වයරන්මන්ට් එක හිතලා නැහැ. හරි ප්ලෑන් එකක් නැති. හරි. ඊළඟට තියෙනවා මේ තමයි core management activities 4. planning, deciding නැත්නම් decision making, organizing, leading and control. අතන මෙතන තියෙන ප්‍රධානම හතර planning, organizing, leading and control. හරිද? ඒ තමයි management වල තියෙන core activities 4. planning, organizing, leading and controlling. decision making කියන්නේ ඉතින් අර plan කරනකොටම කරන දෙයක් ඒක. හරි. එතකොට අන්නේ activities ටික තියෙනවා and change and innovation. එතකොට management ඒ කියන්නේ අපිට feedback එකක් අපි කරපු දේවල් වලින් අපි feedback එකක් අරගෙන අපි ඒකට අලුත් විදිහක් හදන්න ඕනේ. ඒ feedback එක අනුව කරන විදිය හොඳ නැත්නම් අලුත් විදිහක් හදන්න ඕනේ. okay. එතකොට මේකේ කතා කරන ඒවා හරි ටිකක් ඉන්ටරෙස්ටිං දේවල් අපි කතා කරන්නේ. අපි එහෙනම් පටන් ගමු chapter 1 එකෙන්. chapter 1 එකේ නම් අපිට බොහොම පොඩි දේවල් ටිකක් කතා කරන්න තියෙන මේ organization එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපිට chapter 2 එකට යන්න පුළුවන්. okay. අපි එහෙනම් පටන් ගමු chapter 1 එකෙන් what is a organization කියන එක. nature and context of organization. දැන් මම මේ අරන් තියෙන්නේ ඔයගලන්ට recommend කරලා තියෙන book එකේ හරියට මේ pages ටික තමයි අරන් තියෙන්නේ. එතකොට syllabus එක ගත්තොත් එහෙම මම නැවත පෙන්නන්නම්. reference 4 එක. මේ තියෙන්නේ management and organizational behavior 9th edition. එතකොට chapter 1 එකට ඔක්කොම දීලා තියෙන්නේ reference 4 එකෙන්. දැක්කම reference 4 එකේ page 78 and 79 78 to 79 තමයි දීලා තියෙන්නේ. පොඩි දෙයක් අපිට කතා කරන්න තියෙන්නේ. මහා ලොකු කතන්දරයක් කතා කරන්නේ නැහැ. okay. එතකොට මේ තියෙන්නේ book එක. ඒකේ chapter 3 යටතේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ page 78 and 79 වල තමයි අපිට ඔය ඕන ටික තියෙන්නේ. okay. දැන් අපි බලමු මොකද්ද මේ organization එකක් කියන්නේ කියලා. දැන් organize වෙලා තියෙනවා කියන්නේ සිංහලෙන් ඔකට කියනවානේ මේ සංවිධානය වෙලා තියෙනවා කියලා. සංවිධානය වෙලා තියෙනවා කියන්නේ එක පුද්ගලයන්ට පැවරිච්ච රාජකාරී ටිකක් තියෙනවා. හරිද? සහ ඒක කරන පිළිවෙලක් තියෙනවා. අන්න එහෙම තියෙනවා නම් තමයි එතන organization එකක් තියෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට අපි හිතමු මේ මොකක් හරි මේ දැන් කඩයක් සිල්ලර කඩයක් කරනවා කියලා. හරිද? සිල්ලර කඩයක් කරනවා නම් ඒ කඩේ ඉන්නේ එක මුදලාලි කෙනා නම් එයාගේ සිල්ලර කඩේ පුද්ගලික කඩයක් විදිහට කරගෙන යනවා නම් ඒ ආයතනයේ තියෙන ඔක්කොම දේවල් ඒ කියන්නේ මිනිස්සුන්ට ඉන්නේ එයා විතරයි නේ. එතකොට ඒත් ඕගනයිස් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා අඩුම ගානේ තියෙන බඩු ටික හරි පිළිවෙලට ඕගනයිස් කරලා තියෙනවා නම් යම් කිසි පුද්ගලයෙක් ඇවිල්ලා දෙයක් ඉල්ලුවාම ඒක දෙන විදිය තියෙන්න ඕන. අන්න ඒක තමයි ඕගනයිසේෂන් කියන්නේ. හරිද? ඒකෙන් ප්‍රොසීඩියර්ස් තියෙනවා. දැන් උදාහරණයක් විදියට මොන හරි ප්‍රොඩක්ට්ස් ටිකක් ඉල්ලුවොත් එහෙම මොන ප්‍රොඩක්ට් එකද ඉස්සෙල්ලම දෙන්නේ? ඒකට හේතුව මොකද්ද? මොන ප්‍රොඩක්ට් එකද අන්තිමට දාන්නේ? දැන් එළවලු දානවා නම් මොන හරි මේ පුද්ගලයා තක්කාලි ටික යටටම දාන්නේ නැහැ, විතර ටික යටටම දාන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ යම් කිසි තියෙන්න ඕන පිළිවෙලක්. එයාගේ process එකක් හදලා තියෙනවා. ඒකට අන්න එහෙම එක පුද්ගලයන්ට එක ඇක්ටිවිටීස් බෙදලා වෙන් කරපු තැනක තමයි මේ ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට දැන් ගත්තොත් all organization have some function to perform. ඒ කියන්නේ organization එකේ තියෙනවා අවසානයේ විය යුතු දෙයක් මුළු organization එකේම. They exist in order to achieve object. ඒ කියන්නේ organization එකේ objective කියන්නේ objectives and to provide satisfaction for their members. එතකොට සිල්ලර කඩයක් කරන මිනිසයාගේ objective එක මොකද්ද? දවස් අවසානයේ හෝ මාසයේ අවසානයේ ලාභයක් ඉපීම. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැත්නම් වැඩක් නැහැ organization. Organizations enable objectives to be achieved that could not be achieved by efforts of individual on their own. එතකොට organization එකක තියෙන ප්‍රධානම දේ මොකද්ද? අර කීප දෙනෙක් එකතු වෙලා කරොත් ඇරෙන්න එහෙම නැතුව කරන්න බැරි දෙයක් වෙන්න ඕන. හරිද? දැන් උදාහරණයක් විදියට හමුදාවක් ගිහිල්ලා සතුරු
හමුදාවකට ප්‍රහාරයක් එල්ල කළා ඒ අදාළ භූමිය ප්‍රදේශය අත්පත් කරගන්නවා නම් එතන හොඳ වෙල් ඕගනයිස් තියෙන්න බෑ හමුදාව නැත්තම් බෑනේ වැඩේ කරන්න එකෙකුට ගිහිල්ලා ගහලා ගන්න බෑනේ පුළුවන් අර මේ මොනවාද හොලිවුඩ් ෆිල්ම් වල නම් එහෙම තමයි එකෙක් ගිහිල්ලා ගහලා ඔක්කොම අල්ලන් එනවා නමුත් එහෙම බෑනේ හරි විදිහට කරනවා නේ ඒකට ඕගනයිසේෂන් එකක් තියෙනවා දැන් ඕකට හොඳම උදාහරණ දැන් ඇෆ්ගනිස්තානයේ දැක්කනේ හමුදාව පලා ගියා ඇයි එතන ඕගනයිසේෂන් එකක් නැති එක පැහැදිලිවම තියෙන්නේ ඕගනයිසේෂන් එකක් නැති එක ඒගොල්ලන්ට කම්පිටන්සි එකක් නැති වෙන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හැකියාව නැති වෙන්න පුළුවන් හරියට වෙඩි තියාගන්න තුවක්කුව අල්ලගන්න ඒක වෙනම කතාවක් නමුත් ඕගනයිසේෂන් එකක් නැහැනේ ඒ ගවර්න්මන්ට් එකේවත් ඒ හමුදාවත් හරි ඕගනයිසේෂන් එකක් නෑ ඕගනයිස් වෙලා නෑ සංවිධානය වෙලා නෑ ඒකයි හරි එතකොට මේ තියෙන්නේ common factors in organizations මේවා අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන මිනිස්සු ඉන්නවා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට පැවරිච්ච වැඩ රාජකාරි මොනවාද එක්කෙනෙක් යටතේ ඉන්නේ කවුද කවුරු කාට report කරනවද කියන එක තමයි ස්ට්‍රක්චර් එක කියන්නේ. හරිද? and objectives. ඒ කියන්නේ හැම ඒ කියන්නේ organization එකටත් තියෙන්න ඕන objective එකක්. හැම පුද්ගලයාටම එහෙම නැත්නම් හැම sub unit එකටම වෙන වෙනම sub objectives තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙලිබන් ආයතනය ගත්තොත් මොකක්ද ඒකේ objective එක? ලාභ ඉපීම. සරලව ගත්තොත් ඒකනේ. හරි. නමුත් මෙලිබන් ආයතනයේ ගත්තොත් accounts department එක ඒගොල්ලන්ගේ objective එක මොකද්ද සියලුම ඒ කියන්නේ කිසිම වංචාවක් නොවි මූල්‍ය ගනුදෙනු ටික සිද්ධ වීම සහ පුළුවන් තරම් අඩු කිරීම ඒ කියන්නේ වියදම් අඩු කිරීම ඒක තමයි ඒගොල්ලන්ගේ objective එක ඊළඟට production එකේ objective එක මොකද්ද නිසි කලට නිසි ඉල්ලන තොග ටික produce කරලා දීම ඊළඟට quality control එකේ objective එක මොකද්ද best quality products ටික එළියට යන්න ඕන අන්න ඒ වගේ එක එක sub units තියෙන්න පුළුවන් ඒවයි වෙන වෙනම objectives තියෙන්න පුළුවන් but all together there is a one major objective for the entire organization okay එතකොට මේ ටික manage කරන්න තියෙන්න ඕන management එක හරි මොකද manage කරන්න බෑ මේ ටික නැත්තම් manage කරන්න බෑනේ මේ ටික තියෙනවා නම් තමයි manager කෙනෙකුට manage කරන්න පුළුවන් එතකොට people objective and structure කියන එක යම් කිසි management එකක් යටතේ manage කිරීම ඒ කියන්නේ management එකේ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන් තමයි මෙන්න මේ ඕනම organization එකක තියෙන common factors ටික වෙන්නේ. එතකොට the importance of the creative critical and situation defining characteristics of individuals who make up the organization. එතකොට ඒ organization එකේ ඉන්න මිනිස්සුන්ට විවිධ වූ හැකියාවන් තියෙන්න ඕන. ඒ කියන්නේ එක්කෙනෙක් එක දෙයකටවත් අඩුම ගන්න ස්පෙෂලායිස් වෙන්න ඕන. The varieties of interest and goals among individuals and groups in the organization and the emphasis on conflict and political behavior. එතකොට එක එක පුද්ගලයන්ගේ තියෙන objectives අනුව ආයතනය ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඊළඟට politics ඒ කියන්නේ අර ඕනම ආයතනයක ඇතුලේ තියෙනවනේ politics අන්නේ ඒ කියන්නේ office politics කියන එක ඇති වෙන්න පුළුවන්. ඒවත් තියෙන්න ඕන. නමුත් ඒවා හරි විදිහට use වෙන්න ඕන. The interaction between the organization and the general environment and the recognition that organizations make their environment as much as it makes them. එතකොට යම් කිසි ආයතනයක නමක් කිව්වම ඒ නමින්ම අපේ ඔළුවට එනවා නම් මේක හොඳයි නැත්නම් හොඳ නෑ කියලා අන්න ඒක අතිශය වැදගත්. Okay. එතකොට මෙන්න common factors in organizations. එතකොට at least 3 common factors in any organization these 3 ඊට අමතරව management එක තියෙනවා. Okay. Again it is the interaction of people in order to achieve objectives and the form the basis of the organization. Some forms of structure is needed by which people's interactions and efforts are channeled and coordinated. We can add these 4th factors. ඒවා coordinate කරන තමයි මේක තියෙන්නේ. මොකද නැත්තම් මෙහෙම තිබ්බට ඒක management එකක් නැත්තම් හරි කළමනාකරණයක් නැත්තම් මොකද වෙන්නේ? මේ ටික coordinate වෙන්නේ. Okay. එතකොට differences in applications. එතකොට ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ organization එක. හරිද? Interactions and efforts of people in order to achieve objectives channeled and coordinated through structure directed and controlled via management. මේක හොඳට මතක තියාගන්න ඔබ අහන්න පුළුවන් MCQs මේක නෙමෙයි අර මේ පළවෙනි ප්‍රශ්නේ මොකක් වෙලාවට අහනවා නිකන් අර true false වගේ ඒවට නිකන් MCQ නෙමෙයි ඒක MCQ type වගේ එකක්. අන්න ඒවට මේවා අහන්න පුළුවන් ගොඩක්. හරිද? එතකොට
මේ තියෙන්නේ මේ දේවල් තියෙන organizations කීපයක්. හරිද? දැන් hospital එකකත් ඔය ටික තියෙනවා. හරිද? නර්ස්ලා, දොස්තරලා, attendants ලා ටික coordinate වෙන්න ඕන management එක හරහා. මොකක්ද ඒගොල්ලන්ගේ common objective එක? ලෙඩ්ඩු හොඳ වෙන්න ඕන. හරි? ඊළඟට ඉස්කෝල එක. මොකද්ද common objective එක? educated students ලා ටිකක් ඉන්න ඕනේ. ඒකට විදුහල්පති, ඊළඟට ගුරු මණ්ඩලයේ ශිෂ්‍ය නායකයෝ වෙන්න පුළුවන්, සිසුන් මේ ඔක්කොම ටික හරියට manage වෙන්න ඕනේ. ඊළඟට retail shop එකක්, prison එකක් තියෙනවා. මේවා ඔක්කොම organisation. මොකද ඒ හරියට organize වෙලා තිබ්බේ නැත්නම් මේවා එකක්වත් run කරන්න බෑ. මේ තියෙන examples ටික. හරි. මොනවාද ඔයගලන්ට ආන්න තියෙන්නේ කියන්න බලන්න මෙතනට එනකම්. ඔව් නෑ. සර් මේ ස්ලයිඩ්ස් ටික සෙට එවන්න ඔව් මේ ටික එවන්නම් මම මේ ටික. මේ සම්පූර්ණ කොටයි ඊළඟ ස්ලයිඩ්ස් ටික ඒ ටික එවනවා. මේ සබ්ජෙක්ට් එකේ UCSC නෝට් එක නැද්ද? අපි මේ රෙෆරන්ස් නෝට් නේද බලන්න ඕනේ? නෑ තියෙනවා ස්ලයිඩ්ස් තියෙනවා. මම ඒ ස්ලයිඩ්ස් එවනවා. දැන් මේ chapter එකට මේ පිටු දෙකයිනේ තියෙන්නේ. ඒක නිසා මම මේකෙන්ම ගන්නවා රෙෆරන්ස් බුක් එකෙන්ම ගන්නවා. මේකේ අපිට පිටු දෙකයි කතා කරන්න තියෙන්නේ. මේ අනිත් ඒවාට ප්‍රසන්ටේෂන්ස් තියෙනවා. හරි. එතකොට formal organization and informal organization. දැන් මොකද්ද formal organization එක කියන්නේ? Has been defined like the planned coordination of the activities of a number of people for the achievement of some common explicit purpose or goal through division of labor and function and through a hierarchy of authority and responsibility. ඒ කියන්නේ මොකද්ද? පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩ වෙන් කළා දීලා තියෙනවා එක එක වැඩ. ඊළඟට එක්කෙනෙක් තව එක්කෙනෙකුට report කරනවා. ඒ වගේ තියෙනවා hierarchy එකක්, පිළිවෙලක්, ආයතනයේ ප්‍රධානියාගේ සිට යටම level එකට එන්නේ කොහොමද කියලා. අන්න එහෙම එකක් තමයි formal organization එක. informal organization එක කියන්නේ මොකද්ද? උඟක් වෙලාවට එහෙම hierarchy එකක් නෑ. මෙයාගේ යටතේ මෙයා ඉන්නවා, මෙයාගේ යටතේ මෙයා ඉන්නවා. එහෙම නෑ. නිකන් කට්ටිය යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා මචං අපි මෙහෙම වැඩක් කරමු කියලා එහෙම කරන එකත් organization එකක්. එතකොට අර වැඩ බෙදාගෙන වෙන් කළා එහෙම නෑ. අපි හිතමු තුන් දෙනෙක් එකතු වෙලා හෝටලයක් කරනවා කියලා. උයන එක්කෙනා ඊළඟ දවසේ කැෂියර් එකේ ඉන්නවා වෙන්න පුළුවන්. වේටර් විදිහට ඉන්න එක්කෙනා ඊළඟ දවසේ උයනවා වෙන්න පුළුවන්. ඒක මාරු වෙනවා. එතකොට එතන කවුරුවත් බොස් කෙනෙක් කියලා නෑ. එයාගේ යටතේ මෙයා ඉන්නවා. එහෙම නෑ. කට්ටිය කතා කරලා කරන. ඒව මොනවාද? informal organization. නමුත් organization එක ලොකු වෙන්න එහෙම informal තියාගෙන ගිහිල්ලා හරියන්නේ නෑ. අනිවාර්යෙන් යම්කිසි level එකකට formal level එකකට එන්න වෙනවා. එතකොට අන්න එහෙම ඒ කියන්නේ formality එකක් නැති මේ වගේ කතන්දරයක් නැති එකක් තමයි informal organization එක කියන එක වෙන්නේ. එතකොට අපිට ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන්. මේ තියෙන්නේ definition of organization, common factors and applications of common factors to organization. එතකොට ඔය ටික තමයි අපිට chapter 1 එකේ කතා කරන්න තියෙන්නේ. ඒ chapter 1 එකේ වෙන් කරලා තියෙන මේ පිටු දෙක තමයි මම ඔය පෙන්නුවේ reference book. reference book එකත් මම සම්පූර්ණයෙන් දෙනවා. ඔයගලන්ට ඒකට additional reading වලට ඒව ගන්න පුළුවන්. Okay. දැන් එහෙනම් අපි කතා කරමු management ගැන. Introduction to management. සොනල් කියන්න බලන්න ඔයා දන්න විදිහට මොකක්ද මේ කළමනාකරණය එහෙම නැත්නම් management කියන්නේ ඉතා සරලව ඔයා දැන්ට දන්න විදිහට. යන්ස මොකක්ද දෙයක් කරන්න ඕන විදිහ වගේ? කරන්න ඕන විදිය. ඒ කියන්නේ set of steps කියන එක. නෑ set of steps කියන්නේ management කියන එක නෙමෙයි, කළමනාකරණය කියන එක නෙමෙයි. අරුච මොකද කියන්නේ? මොකද්ද කළමනාකරණය කියන්නේ? ඔයා දන්න විදිහට මොකද්ද මේ manage කරනවා නැත්නම් management කියන්නේ මොකද්ද? management කියන්නේ දැන් මොකක් හරි කරන්නේ දැන් time එක හරි අපි ඒකට යොදන resource ප්‍රමාණය ඒකට ගන්න human මිනිස්සු
ඒ විදිහට මොකක් හරි වැඩක් කරද්දී අපි ඒකට යන දේවල් කළමනාකරණය කරගෙන යන එක ඔව් නැවතත් කලවනාකරණය කියන වචනේ ආව නමුත් වාගේ මුල ටික හරි දැන් මොකද්ද මේ කලවනාකරණය කියන්නේ අපිට තියෙන resources ඒ කියන්නේ අපි යම් කිසි activity එකක් කරන්න ගියාම to achieve some goal ඒ කියන්නේ activity එක අවසාන බලාපොරොත්තු to achieve some goal to achieve some goal we need some resources හරිද අපිට අවශ්‍යයි resources කියන ඒවා කියන්නේ human resource එක මිනිස්සු වෙන්න පුළුවන් ඊළඟට සල්ලි හරිද ඒ කියන්නේ capital කියන resource එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට තව අවශ්‍ය වෙන්න පුළුවන් මොනවා හරි මේ raw materials විදිහට ඒවා capital එක හරහා ගන්න පුළුවන් වෙනම කතාවක්. නමුත් steady flow එකක් තියෙන්න ඕනේ raw materials වල. ඒ වගේ ඕනම දෙයක් කරන්න ගියම අවශ්‍ය වෙන resources ඊළඟට time කියන එක. ඒ කියන්නේ යම් කිසි කාලයක් අවශ්‍යයි අපිට ඒක කරන්න. එතකොට time කියන resource එක, human resource එක, capital කියන resource එක මම ඔය කිව්වේ තුනක් විතරයි. ඒ වගේ විවිධ resources ඕන to achieve some objective. Okay, to achieve some objective we need resources. But that resources are not unlimited. නැත්නම් resources are limited. මේ resources කියන ඒවා unlimited නෑ. ඒ කියන්නේ අපිට ඕන තරම් මිනිස්සු නෑ. ඕන තරම් සල්ලි නෑ. ඕන තරම් කාලේ නෑ වැඩේ කරන්න. කියනවා කෙලින්ම ඩෙඩ්ලයින් එක මෙදාට කලින් මේක කරන්න ඕන. මිනිස්සු දෙන්නයි දෙන්නේ. ඊට වැඩිය නෑ මිනිස්සු හොයන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන්ට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම දැන් ඉන්න මිනිස්සු මදි වෙලා ඉන්නේ. unlimited number of people නෑ එතන. මිනිස්සු මදි වෙලා ඉන්නේ. එතකොට ඒක ලිමිටඩ්. ඊළඟට ලංකාව වගේ රටක හුඟක් වෙලාවට රජයෙන් මොකක් හරි දෙයක් කරන්න ගියොත් තියෙන ලොකුම ප්‍රශ්න මොකද්ද? කැපිටල් කියන රිසෝස් එක නෑ, සල්ලි නෑ, පොඩ්ඩයි තියෙන්නේ. එතකොට අන්න ඒ ටික ඒ කියන්නේ ලිමිටඩ් රිසෝසස් ටික අර අපේ ඔබ්ජෙක්ටිව් එක අචීව් කරගන්න යූස් කරගන්න විදිහ තමයි මැනේජ් කරනවා කියලා කියනවා. හරිද? මොකද අන්ලිමිටඩ් රිසෝසස් තියෙනවා නම් මැනේජ් කරන්න දෙයක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ ඕන වෙලාවක ඒක කරලා දෙන්න පුළුවන් ඕන තරම් සල්ලි තියෙනවා ඕන තරම් කාලේ තියෙනවා ඕන තරම් මිනිස්සු ඉන්නවා එහෙම නෑ හරිද එතකොට to achieve a goal we need resources and resources are limited okay resources are limited and how to achieve goal using those limited resources අන්න ඒක තමයි management කියන්නේ කළමනාකරණය කරනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ එයාට තියෙන resources ටික කියන්නේ manager කියන්නේ එක කරන පුද්ගලයානේ managerට තියෙන දීලා තියෙන limited resource ටික එයා ඒකෙන් කොහොමද වැඩේ කරන්නේ. අන්න ඒක තමයි management කියලා කියන්නේ. Okay. හරි. එතකොට define management ඔන්න මම දැන් define කරා. අපි ඒ ටිකක් බලමු මොනවද කියලා. Importance of management. ඒ management කියන එක අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපිට තියෙන limited resources, unlimited resources තියෙනවා නම් අපිට management අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. Outline the process of management. Again, main management activities ටික functional approach to management, explain the role approach to management and identify different levels, types and skills. Okay, බලමු. මෙන්න management. Management is the attainment of organizational goal. කියන්නේ goal එකකට යනවා effective and efficient manner through planning, organizing, leading and controlling. ඔන්න ඕක තමයි management කියලා කියන්නේ. දැන් මට කියන්න effective කියන්නේ මොකද්ද? efficient කියන්නේ මොකද්ද? Doing things right. Doing things right. effective කියන්නේ doing things right the doing right things the effectiveness නැත්නම් effective කියන්නේ මොකද්ද doing right thing කියන එක. ඒ කියන්නේ හරි දේ කරන්න ඕන. okay efficient කියන්නේ මොකද්ද doing things right. හරි හෝ වැරදි දේ හරියට කිරීම තමයි efficiency කියලා කියන්නේ. හරිද? ඒකට effectiveness කියන්නේ doing right thing and efficient is doing things right. ineffective දෙයක් efficiently කළා වැඩකුත් නැහැ. ඊළඟට effective දෙයක් inefficiently කළා වැඩකුත් නැහැ. හරි. එතකොට effective දෙයක් efficiently කරොත් තමයි අපි කියන්නේ පුද්ගලයා දක්ෂ මැනේජර් කෙනෙක් කියලා. මෙන්න
management ප්‍රධාන management activities හතර මොනවාද? planning ඉස්සෙල්ලාම තියෙන්න ඕන plan එකක් නැතුව කවදාවත් manage කරන්න බෑ. මොකද අපිට තියෙන limited resources ටික අපි හරි විදිහට පාවිච්චි කරනවද නැද්ද කියලා දන්නේ අපි plan එකක් හැදුවොත් විතරනේ. plan එකක් හැදුවොත් අපිට බලන්න පුළුවන් අපි දැන් තියෙන තත්ත්වය එක්ක compare කරලා බලන්න පුළුවන් plan එකේ විදිහට දෙන්නේ නැද්ද කියලා. plan එකක් ගැහුවේ නැත්නම් අපි දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලානේ. ඊළඟට organizing කියන්නේ අර limited resources ටික එක එක පුද්ගලයන්ට බෙදලා දෙනවා, බලය පවරනවා, වා මේක කරන්න කියලා අන්න ඒක. ඒ කියන්නේ resources allocate කරලා ඒවට responsibility එක දෙන එක තමයි organize කරනවා කියලා කියන්නේ. Okay. Assigning responsibility for task accomplishment. ඊළඟට leading. එතකොට manager කියන පුද්ගලයා අර plan එකට අර resources ටික use කරලා යන්න නායකත්වය දෙන්න ඕන. එයා example එකක් විදිහට එයා වැඩ කරන්න ඕන සහ එයාගේ යටතේ ඉන්න පුද්ගලයන්ව ඒක කරවන තැනට motivate කරන්න ඕන, උනන්දු කරවන්න ඕන, අභිප්‍රේරණය කරන්න ඕන. හරිද? මොකද මිනිස්සෙක් motivate වෙන්නේ ඇයි? දැන් සාමාන්‍යයෙන් සේවකයෙක් motivate වෙන්නේ මේ මිනිසයාට මාසයක් තිබුණ පඩි හම්බෙන්නේ. ඕකනේ සරලම motivation එක. නමුත් ටික කාලයක් යනකොට ඔය මොටිවේෂන් එක මදි වෙනවා. පඩිය හම්බ වෙනවා කොහොමත් මාසෙ අන්තිමට කියලා මිනිහා හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට එයාට ඕන තව මොන හරි මොටිවේට් වෙන්න දේවල් ඕනේ. ඒවා අපි වෙනම කතා කරනවා. එතකොට මැනේජර්ගේ රාජකාරිය තමයි මිනිස්සුන්ගේ තමන්ගේ යටතේ ඉන්න අය, ඒ කියන්නේ human resource එක මොටිවේට් කිරීම. ඊට පස්සේ මොනා හරි ප්‍රශ්නයක් ඇති වුණොත්, ඒ කියන්නේ අර plan එක තිබ්බොත් විතරනේ ඒක කරන්න පුළුවන්. plan එක තිබ්බොත් අපිට බලන්න පුළුවන් plan එකේ විදිහටද යන්නේ. plan එක විදිහට නෙමෙයි නම් යන්නේ. මොකද්ද කරන්න ඕන? controlling activities ගන්න ඕන. ඒවත් plan කරලා තියෙන්න ඕන. හරි. එතකොට මේ තියෙන limited resources ටිකක් මේ වැඩේට input කරනවා. human වෙන්න පුළුවන්, financial වෙන්න පුළුවන්, physical information ඒවා වෙන්න පුළුවන්. අවසානයේ outputs මොනවාද වෙන්නේ? මේ process එක හරියට වුණොත් goals වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් product එකක්, එහෙම නැත්නම් service එකක් කියන එක තමයි ඉතින් goal එක කියන අවසානයේ efficiency and effectiveness දෙකම තියෙනවා. ඔන්න process of management. ප්‍රශ්න තියෙනවද මොන හරි අහන්න? දැන් අපි එකින් එක කතා කරනවා. ප්‍රශ්න තියෙනවද මොන හරි අහන්න? දැනට නෑ සර්. හරි. මේ තියෙන්නේ efficiency and effectiveness අපි අර කලින් කතා කරපු එක. මොකද ඒක කොහොමද ගැලපෙන්න ඕන? දැන් effectiveness high වෙලා efficiency කියන එකත් high වුණොත් ඒ කියන්නේ ඒ ආයතනයේ නැත්නම් ඒ මැනේජර් හරි දේ කරනවා හරි විදිහට, එහෙනම් ආයතනය grow වෙනවා, ලොකු වෙනවා. හරිද? ඊළඟට effectiveness එක අඩුයි. ඒ කියන්නේ වැරදි දේවල් තමයි කරන්නේ. හැබැයි ඒ කරන එක හරියට කරනවා. හරිද? එහෙම වුණොත් හිමින් ආයතනය නැති වෙලා යන තත්ත්වයටපත් වෙනවා. හැබැයි හිමින් එකපාර නෙමෙයි. හරිද? ඊළඟට හරි දේ කරනවා නම්, ඒ කියන්නේ effectiveness එක high හැබැයි efficiency එක අඩු නම්, ඒ කියන්නේ කරන්නේ හරි දේ, හරි decisions ගන්නවා, නමුත් ඒ කියන්නේ efficiency එක අඩුයි. ඒ කියන්නේ හරි විදිහට නෙමෙයි කරන්නේ. ඒක නිසා resources නාස්ති වෙනවා. වැඩි resources ප්‍රමාණයක්, ඒ කියන්නේ වැඩි කාලයක්, වැඩි මිනිස්සු ප්‍රමාණයක් යනවා. ඒ කියන්නේ inputs වැඩි, outputs අඩුයි. හැබැයි හරි decisions අරන් තියෙනවා. එහෙම වුණොත් ඔහේ ඉන්න පුළුවන් survive වෙලා. හැබැයි වැරදි දේවල් ineffective විදිහට කරනවා නම් මොකද වෙන්නේ? ඉක්මනින්ම ආයතනෙ වෙහිලා යනවා. ඒක තමයි වෙන්නේ. ලංකාවේ තියෙන රාජ්‍ය ආයතන ටික ගත්තොත් මේ කොටු හතරෙන් කොතනද ඔයගොල්ලෝ හිතන්නේ තියෙන්නේ? ඔයගලන්ට හොඳටම තේරෙනවානේ ගත්තොත් එහෙම හුඟක් රාජ්‍ය ආයතන මෙතන නැහැ කියලා grow කියන එකේ නැහැ. මොන කොටුවේද තියෙන්නේ? හුඟක් වෙලාවට තියෙන්නේ survive කියන එකේ. ඒකට හේතුව efficiency එක හරිම අඩුයි නේවා ඉන්න විශේෂයෙන්ම human resource කියන එක ගත්තොත් එහෙම ඒවයි efficiency එක හරිම අඩුයි. සහ managers ලගෙත් efficiency එක හරිම අඩුයි. හරිද? හැබැයි හරි තීරණ ගන්නවා වෙන්න පුළුවන්. මොකද ඒවා බොහොම ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් ගත්ත තීරණ වෙන්න පුළුවන්. ඒවා ක්‍රියාත්මක වීමේදී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. නැත්තම් හොඳ තීරණ තියෙනවා. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට ඔය survival level එකේ තමයි තියෙන්නේ. සමහර ආයතන ඉතින් quickly die තමයි. Okay. Managerial skills, ඒ කියන්නේ manager කෙනෙකුට තිබිය යුතු skills ಜಾති තුනක් තියෙනවා. ඒක එක එක level එකේදී වැඩි අඩු විදිහට තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම conceptual skills. ඒ කියන්නේ එයාට දෙයක්, ඒ කියන්නේ ලොකු දැක්මක්,
කියන්නේ තියෙන්න ඕන යම් කිසි දවසක මෙන්න මෙතනට මෙහිම දෙයක් කරලා මේ ආයතනේ මෙතනට ගෙනියන්න ඕන. මේ මෙන්න මෙතනට තමයි ආයතනේ යන්න ඕන. අන්න එහෙම ලොකු concept එකක් ඇති වෙනවා නම් ඒව තමයි conceptual skills කියන්නේ. හරිද? මේ conceptual skills තියෙන්න ඕන ආයතනයේ ඉන්න top management එකට. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලංකාවේ ඔය ලොකුම කෝටිපතියෝ දෙතුන් දෙනෙක් කතා කරොත් එimhe හැරි ජයවර්ධන ඊළඟට කවුද ධම්මික පෙරේරා ඒ වගේ පුද්ගලයෝ ගත්තොත් ඒගොල්ලන්ට ටෙක්නිකල් ස්කිල්ස් නැතුව ඇති. ඒ කියන්නේ ටෙක්නිකලි ඒගොල්ලෝ කිසිම දෙයක් ගැන දන්නේ නැතුව වෙන්න පුළුවන්. human relation skills මම තාම කිව්වේ නෑ මොකද්ද කියලා ඒවත් නැතුව ඇති. හැබැයි ඒගොල්ලන්ගේ concepts තියෙනවා. ඒ තමයි දවසක රටේ මූල්‍ය ආයතන ටික ඔක්කොම මගේ යටතට ගන්න ඕන. එහෙම නැත්නම් ලංකාවේ මේ යම් කිසි දවසක ඔක්කොම ඕනම ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද එහෙම concept එකක් යම් කිසි මැනේජර් කෙනෙකුට තිබ්බනම් මේ වෙනකොට ඒක එස්ටැබ්ලිෂ් කරන්න මාර විදිහට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේ විදිහට. මොකද ඔන්ලයින් නැති කිසිම දෙයක් දැන් පවතින්නේ නැති තත්යකටපත් වෙලා තියෙනවා. එතකොට conceptual skills කියන්නේ එහෙම. ඒ කියන්නේ යම් කිසි concept එකක් තියෙන්න ඕන. මෙන්න මෙතනට මම එන්න ඕන කියලා. එහෙම ඒව තියෙන්න ඕන ආයතනයේ top management එකට. හරිද? Is the cognitive ability to see the organization as a whole system and the relationship among its parts. එතකොට ability to think strategically. ඒ කියන්නේ strategies බලනවා. strategy එකක් කියන්නේ එයා analyze කරලා බලනවා මේ යන විදිහට අනාගතේ තව අවුරුදු 10කින් මොකක් කරොත්ද හොඳ. ඒක දැන් පේන්න ඕන. හරිද? මීට අවුරුදු 10කට කලින් කවුරු හරි දැක්කනම් 2020 වෙනකොට මගේ ආයතනයේ ඔක්කොම දේවල් ඔන්ලයින් වෙන්න ඕන කියලා ඒ මිනිහා දැන් මේ දිනු. හරි. දැන් Zoom එකට උනේ. Zoom එක ඒ කියන්නේ මේ COVID වෛරස් එකෙන් හොඳටම ගොඩ ගියපු ආයතනයක් තමයි Zoom. හරි. ඒකට තියෙන්න ඕන conceptual skills. ඒතර conceptual skills තිබ්බොත් තමයි ඒක top management එකට තියෙන්න ඕන. එතකොට තමයි මේ ආයතනයේ යම්කිසි ඒ කියන්නේ ඉහළට යන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔය ප්‍රධානම ලෝකේ තියෙන ප්‍රධානම ආයතන ගත්තොත් ඒ ආයතනවල chief executive officerට මිලියන් ගණන් වැටුපක් ගෙවනවා. දැන් අපි ගත්තොත් Apple එකේ ටිම් කුක්ට ඩොලර් මිලියන් ගානක වැටුපක් ගෙවනවා. ඇයි ඒ ගෙවන්නේ? එයාගේ conceptual skills ඕනේ. එයාගේ technical skills වැඩක් නැහැ. එයා ඕන concepts. හරිද? ඉතින් ඒ concepts ඉතින් දැන් අවුලක් නෑ. දැන් ටිම් කුක් ගත්තොත් එහෙම එයා යටතේ තිබ්බ ඒ කියන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පස්සේ එයා යටතේ තිබ්බ Apple එක මේ වෙනකොට මල්ටි ට්‍රිලියන් ඕගනයිසේෂන් එකක් වෙලා තියෙනවා. ඉතින් එයාගේ concepts අවුලක් නෑ. හොඳයි. ඊළඟට human skills. ඒ කියන්නේ human relation skills කියන්නේ මිනිස්සු එක්ක වැඩ කිරීමේ හැකියාව. ඒ කියන්නේ සමහර මැනේජර්ස්ලා ඉන්නවා. මේ මැනේජර්ට පුළුවන් මිනිස්සුන්ව මොටිවේට් කරලා ඒගොල්ලන්ගේ වැඩ ගන්න. සමහර මැනේජර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට බෑ මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරන්න. ඒගොල්ලෝ තීරණයක් ගත්තම මිනිස්සුන්ට හිතෙනවා ඌට මූණට දෙයක් තමයි. අන්න ඒ වගේ. එතකොට ඒ මොකද human skills නෑ. human relation skills නෑ ඒගොල්ලන්ට. එතකොට මිනිස්සුත් එක්ක ඒ කියන්නේ teams එක්ක වැඩ කරන්න තියෙන්න ඕන human skills. දැන් මේවා ඇත්තටම අර conceptual skills තිබිය යුතු top management එකට. අර ධම්මික පෙරේරාගේ හැරි ජයවර්ධනගේ ටීම් කුක්ගේ level එකේ human skills නැති වුණාට කමක් නැහැ. මොකද ඒගොල්ලෝ මිනිස්සුත් එක්ක ආයතනයේ සේවකයෙක් එක්ක directly වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ තීරණ ගන්න විතරයි. human skills තියෙන්න ඕන ඊළඟ level එකේ managers ලාට තමයි ගොඩක්ම තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ top management නෙවෙයි middle management එකේ යට තමයි human skills ගොඩක්ම තියෙන්නේ. ability to work well with and through others both as a member of a group as a leader of the group. ඊළඟට technical skills. ඒ කියන්නේ මොකද්ද? යම් කිසි team එකක යම් කිසි product එකක manager කෙනෙක් ඉන්නවා නම් ඒ අකාට technical skills නැත්තම් මොකද වෙන්නේ? තමන්ගේ යටතේ ඉන්නේ උන් කියන ඕනම දෙයක් විශ්වාස කරන්න වෙනවා සහ උන්ට පුළුවන් අරුගේ කණින් රිංගලා යන්න. හරි? දැන් ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ මොකක් හරි දෙයක් බාර දෙන්න ඕන ඒ අදාළ අංශයේ ඒ කියන්නේ යටම ලෙවල් එකේ ඉන්න මැනේජර්ස්ලා ගත්තොත් ඒ අදාළ අංශයේ හොඳ ප්‍රවීණයෙකුට තමයි ඒක බාර දෙන්න ඕන. හරිද? එතකොට ටෙක්නිකල් ස්කිල්ස් කියන ඒවා මේ උඩම ඉන්න මැනේජර්ස්ලා টপ and මිඩල් මැනේජර්ස්ලාට ඒ තරම් වැඩක් නැහැ. හැබැයි යටම ලෙවල් එකේ අර ෆස්ට් ලයින් මැනේජර්ස්ලාට ටෙක්නිකල් ස්කිල්ස් කියන ඒවා හොඳටම තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි කෙලින්ම වර්කර්ස්ලාත් එක්ක වැඩ කරන්නේ හැමදාම. එතකොට මේගොල්ලන්ට බොරු කරන්න බැරි වෙන්න ඕන වර්කර්ස්ලා. ටෙක්නිකල් ස්කිල් එක අදාළ වෙන්නේ ඒගොල්ලන්ට.
දැන් උඩම ඉන්න අයට ටෙක්නිකල් ස්කිල්ස් ලොකුට තිබ්බ කියලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ ටෙක්නිකලි වැඩ කරන්න මේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන කන්සෙප්චුවල් ස්කිල්ස්. ටෙක්නිකල් ස්කිල්ස් ඕන යටම ලෙවල් එකේ මැනේජර්ස්. Ability to understanding and performing specific operational task of the division or the organization. මේ තියෙන්නේ top managers ලට වැඩියෙන්ම තියෙන්න ඕන conceptual skills. Human skills ඕනම manager කෙනෙකුට යම් තාක් දුරකට තියෙන්න ඕන. technical skills අඩු වුණාට කමක් නැහැ. middle manager එනකොට conceptual skills ටිකක් අඩුයි. human skills එහෙම තියෙන්න ඕන. technical skills ටිකක් වැඩි වෙනවා. ඊළඟට first line managers ලා හරිද? ඒ කියන්නේ යටම level එකේ managers ලා ඒ conceptual skills වැඩක් නැහැ. ඒගොල්ලෝ මේ ලොකුවට දුර දැකලා තීරණ ගන්නවා නෙමෙයි. human skills හොඳට තියෙන්න ඕනේ ඒගොල්ලන්ගේ. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ තමයි මිනිස්සුත් එක්ක directly ගැටෙන්නේ. technical skills වැඩියෙන්ම තියෙන්න ඕනේ ඒගොල්ලන්. එතකොට මේ තියෙන්නේ non managers ලා workers ලා ඒගොල්ලන්ගේ conceptual skills බොහොම පොඩ්ඩයි, human skills ටිකයි, technical skills ඉතින් උඩරිම තියෙන්න ඕනේ. නැත්නම් එයාට ඒ වැඩේ කරන්න බැරි වෙනවා. okay මේක තමයි අර මේ management gadol බිත්තිය කියන්නේ මේක තමයි. එක එක level එකට එනකොට එක එක skills කොහොමද අඩු වැඩි වෙන්නේ කියලා. okay ප්‍රශ්න තියෙනවා නම් අහන්න. no problems නේ. හරි. එතකොට මේ තියෙන්නේ type of managers. එක්සිකියුටිව් එතකොට ඉන්නේ උඩම නේද? මොකද්ද? එක්සිකියුටිව් ලෙවල් ඔව් එක්සිකියුටිව් ලෙවල් කියන්නේ අර ඒ කියන්නේ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස්ලා ඒගොල්ලෝ තමයි මේ টොප් මැනේජර්ස්ලා කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කෙලින්ම මුළු ආයතනය ගැනම තීරණ ගන්නවා. ටෙක්නිකල් නොලෙජ් එක ඒගොල්ලන්ගේ ඒ තරම් වැදගත් නෑ. චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් එහෙම ඉන්නේ টොප් මැනේජ්මන්ට් එක යටතේ. හරි. එතකොට මේ තියෙන top managers ලා විදිහට ගත්තොත් chief executive officer, VP කියන්නේ vampire නෙමෙයි මොකද්ද vice president එහෙම. middle managers ලා තමයි general manager. දැන් සාමාන්‍යයෙන් general manager කෙනෙක් ඉන්නේ යම් කිසි ආයත, ඒ කියන්නේ යම් කිසි departments ටිකකින් අපි හිතමු departments 4ක් විතර තියෙන තැනක ඒ හැම department එකකින්ම projects කීපයක් කරනවා නම් 4-5ක් එකපාර කරනවා නම් ඒ projects අතර coordination තියෙනවා නම් අන්න එහෙම වෙලාවක තමයි general manager කෙනෙක්. ඊළඟට unit head and department head ඒගොල්ලෝ middle managers. එතකොට first line managers කියන්නේ functional managers ලා, functional head and team leaders ලා තමයි first line managers ලා කියන්නේ. ඒගොල්ලෝ තමයි යටම level එකේ managers ලා. මේගොල්ලන්ට තමයි technical skills හොඳටම තියෙනවා. සාමාන්‍යයෙන් මේ top level management එකට මෙහි ඉඳන් යන්න බෑ මිනිස්සුන්ට. හරි. top level management කියන එකට කවදාවත් ආයතනයේ යට ඉඳන් යන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවත් දන්නේ ඉතින් ආයතනයක CEO කෙනෙක් අපි තුන් බැංකුවක් කියලා. බැංකුවක CEO කෙනෙක් වෙලා තියෙනවද බැංකින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ආපු මිනිස්සු කවදාවත් වෙන්නේ නැහැ නේ මේ top management එකට එන්නේ මිනිස්සු උඩින්. එහෙම උඩින් පහත් වෙන්නේ. හරි. මොකද ඒගොල්ලන්ගේ concepts තමයි අවශ්‍ය වෙන්නේ. අර මෙහි ඉඳන් කවදාවත් top level management එකට මිනිස්සු යන්නේ නැහැ. එහෙම ගියපු අය ඉන්නවා අර මේ බොහොම කීප දෙනෙක් ඉන්නවා. කවුද? බිල් ගේට්ස් වගේ ගත්තොත්, ඊළඟට ස්ටීව් ජොබ්ස් වගේ ගත්තොත් එහෙම ඒගොල්ලන්ට ටෙක්නිකල් නොලෙජ් එක, කන්සෙප්චුවල් ඇබිලිටි එක ඔක්කොම තියෙනවා. එහෙම අය ඒගොල්ලන්ගේ ආයතන හදාගෙන එතනට ගියා. ඒ ඇරෙන්න කවදාවත් එතන දැන් ආයේ Apple එකට කවදාවත් මෙහි හිටපු එකෙක් මෙතනට එන්නේ නැහැ කවදාවත්. එහෙම වෙන්න විදියක් නැහැ. හරි ඒක බොහොම රෙයාර් සිටුේෂන් එකක් වෙනවා. මොකද හැම වෙලාවම CEO කෙනෙක් වෙනම හයර් කරලා තමයි දාන්නේ. මේ මොකද එයාගේ කන්සෙප්ට්ස් තමයි වැදගත් වෙන්නේ. ඕකේ මේ තියෙන්නේ එක එක කියන්නේ මේ මැනේජර්ස් ලෙවල්ස් වල ඩිස්ක්‍රිප්ෂන්ස් ටක් ගාලා කියව ගන්න. මේ තියෙන්නේ general managers මම අර කියපු එක are responsible for several departments that perform different operations.
බලන්න බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕකේ මම හිතන්නේ මොකුත් අහන්න දෙයක් නැහැ වගේ. සර් ඔව් ප්‍රොජෙක්ට් මැනේජර් ස්ටාෆ් මැනේජර් ඒගොල්ලෝ අයිති වෙන්නේ මෙහෙමයි middle level ප්‍රොජෙක්ට් එකටද? මෙහෙමයි දැන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් පත් කරන්නේ යම් කිසි ප්‍රොජෙක්ට් එකකට පමණයි. ඒ ප්‍රොජෙක්ට් එක ඉවර ප්‍රොජෙක්ට් එකක් කියන්නේ බොහොම ටෙම්පරරි දෙයක්. යම් කිසි කාලෙකින් ඉවර වෙන දෙයක්. ඒක ප්‍රොජෙක්ට් එක ඉවරුනාම ඒ මැනේජර් ඉවරයි. හැබැයි ස්ටාෆ් මැනේජර් කියන එක කෙනා සාමාන්‍යයෙන් ඩිපාර්ට්මන්ට් එකක මැනේජර් කෙනෙක් තමයි ස්ටාෆ් මැනේජර්. ඒවා කවදාවත් නැති වෙන්නේ නැහැ. මේ මැනේජ්මන්ට් පොසිෂන් එක එහෙම්මම තියෙනවා. නමුත් ප්‍රොජෙක්ට් මැනේජර් එක ඉවරුනාම ඉවරයි. එතකොට මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා යන්නේ මැනේජර්ස් මේ ලෙවල්ස් තුනෙන් යටම ලෙවල් එකට. මෙන්න මේ ලෙවල් එකට තමයි මේ ෆන්ක්ෂනල් හෙඩ් එහෙම නැත්නම් ටීම් ලීඩර් ලෙවල් එකේ කියන්නේ ෆස්ට් ලයින් මැනේජර් ලෙවල් එකට තමයි මේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා යන්නේ. සහ ස්ටාෆ් මැනේජර්ස්ලා තුඟක් වෙලාවට ඒ ලෙවල් එකට තමයි යන්නේ. ස්ටාෆ් මැනේජර් and ප්‍රොජෙක්ට් මැනේජර් ඒගොල්ලෝ යන්නේ අර ලෙවල් 3ෙන් ගත්තොත් යටම ලෙවල් එකට. ජෙනරල් මැනේජර්ස් කියන අය යන්නේ මේ දෙවනි ලෙවල් එකට. මෙතන නෑ අර උඩම ලෙවල් එකේ මැනේජර්ස්ලා නෑ. ඒ කියන්නේ මේගොල්ලෝ නෑ මං කියවනේ මේගොල්ලෝ හුඟක් වෙලාවට ඉන්නේ උඩින්. ගෙනල්ලා අහසින් ගෙනල්ලා පත් කරනවා පිටින් ගෙනල්ලා පත් කරනවා. යට ඉඳන් උඩට යන්න බෑ. දැන් ටීම් ලීඩර් කෙනෙකුට ඒ කියන්නේ ප්‍රොජෙක්ට් කීපයක් මැනේජ් කරපු ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙකුට යන්න පුළුවන් ජෙනරල් මැනේජර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් කීපයක් මැනේජ් කරපු ස්ටාෆ් මැනේජර් කෙනෙකුට ජෙනරල් මැනේජර් යන්න පුළුවන්. ලයින් මැනේජර්ස්ලට යන්න පුළුවන් ජෙනරල් මැනේජර් ලෙවල් එකට උඩට යන්න පුළුවන්. ඩිපාර්ට්මන්ට් හෙඩ් ඒ විදිහට යන්න පුළුවන්. ඕකේ. ඊළඟට managerial roles ඒ කියන්නේ ඕන මැනේජර් කෙනෙක් මෙන්න මේ roles ටික රඟපානවා. හරි. interpersonal roles තුනක් ගැන ඉස්සෙල්ලාම අපි කතා කරනවා. එතකොට interpersonal කියන්නේ involve developing and maintaining relationship with significant others. ඒ කියන්නේ මැනේජර් කෙනෙක් තමන්ගේ ටීම් එක සහ තමන්ගේ ටීම් එක වෙනුවෙන් ටීම් එකෙන් එළිය අයත් එක්ක ගනුදෙනු කරන්න ඕන. අන්න ඒවා තමයි interpersonal roles කියන්නේ. ඒකේ තුනක් තමයි figure head. පළවෙනි එක figure head. මොකද්ද figure head කියන්නේ? එයා තමයි ඒ ටීම් එක කෙලින්ම එයාගේ එච්චරයි. මුගේ ටීම් එක එහෙම කියලා තමයි යන්නේ. ෆිගර් හෙඩ් කියන්නේ ඒකයි. එතකොට ඒ ටීම් එකේ මුළු ටීම් එකම represent කරන්නේ එයා. Involves a set of ceremonial duties resulted from the formal authority or the position of manager. එතකොට ෆිගර් හෙඩ් කියන්නේ එයාගේ ටීම් එක කියලා තමයි යන්නේ. එයා තමයි represent කරන්නේ ඒ අදාළ ටීම් එක. ඊළඟට ලීඩර් කියන්නේ මේක අපි කලින් කතා කරා තමන්ගේ ටීම් එක යටතේ ඒ කියන්නේ තමන්ගේ යටතේ ඉන්න ටීම් එකේ නායකයා විදිහට වැඩ කරන්නේ මැනේජර්. එතකොට ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන් අදාළ ප්‍රොජෙක්ට් එකේ වෙන්න පුළුවන්. ඒකේ ඉන්න මැනේජර් තමන්ගේ ඒ කියන්නේ යටතේ ඉන්න අයගේ නායකයා විදිහට කටයුතු කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉස්සර හිටපු අර්ජුන රණතුංග වගේ ගත්තොත් ඒ ලීඩර් කියන රෝල් එක හොඳටම රඟපෑවනේ. ඒ කියන්නේ අනිත් අය වෙනුවෙන් කතා කරා නායකත්වය ගත්ත ඕන දෙයකට නායකත්වය ගත්ත. ඒ කියන්නේ මේ ලංකා ඉතිහාසයේ ඕනම දෙයක පෙන්වන්න පුළුවන් හොඳ ලීඩර් කෙනෙක්. ලීඩර්ෂිප් රෝල් එකක් තමයි ඔය මේ අර්ජුන රණතුංග කියන්නේ ක්‍රිකට් වලින්. ඊළඟට ගත්තොත් එහෙම පසුගිය කියන්නේ මේ මහින්ද රාජපක්ෂගේ රජයේ තියෙනකොට මේ මහින්ද රාජපක්ෂ කියන එක්කෙනත් හොඳ ලීඩර් කෙනෙක්ගේ රෝල් එක ගත්තා. හරි ඒක නිසා එයාගෙත් ඒ තිබ්බ ප්‍රධාන ඔබ්ජෙක්ටිව් එකක් එයාට ඉවර කරගන්න පුළුවන් වුණා ලීඩර් කෙනෙක්ගේ රෝල් එක. හරි නමුත් දැන් ඊට පස්සේ හිටපු ගත්තොත් කවුද මෛත්‍රීපාල සිරිසේන එයාගේ ලීඩර් රෝල් එක ගත්තොත් ඒක ඒ තරම් හොඳ ලීඩර් රෝල් එකක් නෙමෙයි නේ. සහ දැන් ඉන්න එක්කෙනා ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. නමුත් මහින්ද විදියට ගත්තොත් එයාගේ ලීඩර්ෂිප් රෝල් එක විශේෂයෙන් එයාගේ පළවෙනි දූර කාලේ එයා හොඳට තිබ්බා ඒක. ලීඩර් කෙනෙක්ගේ රෝල් එක එයා හරියට කරා. එතකොට ෆිගර් හෙඩ් කියන්නේ එළියට පෙන්නනවා. ඒ කියන්නේ දැන් ලීඩර් රෝල් එක තියෙන්නේ ඇතුළට. ෆිගර් හෙඩ් රෝල් එක තියෙන්නේ එළියට. හරි දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම කවුද ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා? එතකොට එයා තමයි එතකොට ෆිගර් හෙඩ් වෙන්නේ. කවුද ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා? දන්නවද?
නම කියන්න ඕනේ නැහැ. යාගේ රෝල් එක කිව්වනම් ඇති. ලංකාවේ රාජ්‍ය නායක ලංකාවේ ජනාධිපති මේ වගේ ඕස්ට්‍රේලියාවේ කවුද ෆිගර් හෙඩ් රාජ්‍ය නායකයා කවුද? දන්නේ නැද්ද? නිව්සීලන්ත කැනඩා ඔය රටවල් තුනේම රාජ්‍ය නායකයා එංගලන්තේ මහරජය. හරිද? එයා තමයි ෆිගර් හෙඩ්. නමුත් එයා පරිපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය නායකයා එයා තමයි. හරිද? ලංකාවෙත් රාජ්‍ය නායකයා විදිහට 1972 වෙනකන් හිටියේ එංගලන්ත මහරජින නියෝජනය කරන ආණ්ඩුකාරවරු. ෆිගර් හෙඩ් කියන්නේ ඒකයි. එළියට පෙන්වන්නේ මෙන්න මෙයා තමයි නායකයා. ඊළඟට liaison role. Building and maintaining network of relationship with people inside and outside the organization. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔය පොලිසියට එහෙම පක් කරලා තියෙන්නේ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා පුද්ගලයෙක්. එයා තමයි පොලිසියේ තොරතුරු එළියට දෙන්නේ සහ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන්නේ. හරි එළියට ইনফরমේෂන් දෙන්නේ ගනුදෙනු කරන්න හැමෝටම බලය දීලා නෑ. බලය දීලා තියෙන්නේ අරයට විතරයි. අර නිල මාධ්‍ය ප්‍රකාශක කියන එක වගේ තමයි ඔය කියන්නේ. එතකොට තමන්ගේ ටීම් එක වෙනුවෙන් ටීම් එකේ ඉන්න මෙම්බර්ස්ලා එක එක වෙලාවට එල්ල එක එක ඒවා කියලා හරියන්නේ නෑ. ටීම් ලීඩර් නැත්නම් මැනේජර් කියන්න ඕන ටීම් එක වෙනුවෙන් ඒක තමයි ඔෆිෂියල් වෙන්නේ. ඒක තමයි යාගේ liaison role එක. ඕකේ. ඊළඟට informational roles. හරිද? මේ කතා කරේ interpersonal මෙන්න informational roles. එතකොට monitor, disseminator and spokesperson. එතකොට දැන් අර liaison role එක වගේම එකක් තමයි මේ spokesperson කියන්නේ. එලින්ම එළියට ইনফরমේෂන් දෙනවා. liaison කියන එක ගත්තොත් එළියෙන් ইনফরমේෂන් ගන්නේවා, ඇතුළේ ইনফরমේෂන් එළියට දෙනේවා දෙකම. එතකොට spokesperson කියන රෝල් එක ගත්තොත් එතනින් කියන්නේ එළියට ইনফরমේෂන් අවශ්‍ය ইনফরমේෂන් දෙන. ඇත්තට මේ දෙකේ වෙනස තමයි දැන් ටීම් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ වෙනුවෙන් කතා කරන්නේ liaison role එක. හරිද? හැබැයි අර නිකන් ප්‍රසිද්ධ මාධ්‍යට තොරතුරක් දෙන එක විතරයි මෙන්න මේ spokesperson කියන එකෙන් කරන්නේ. හරිද? spokesperson එකෙන් කරන්නේ ආයතනයේ ඒ කියන්නේ අදාළ ටීම් එක තමන්ගේ යටතේ තියෙන ටීම් එක මේ අවස්ථාවේ මොනවාද කරන්නේ, මේ අවස්ථාවේ තියෙන පොසිෂන් එක මොකක්ද කියලා එළියට ඉන්ෆෝමේෂන් දෙනවා. එච්චරයි. නැතු එළියත් එක්ක ගනුදෙනු කරනවා කියලා එකක් නැහැ. ගනුදෙනු කරන රෝල් එක තමයි මේ. හරිද? එතකොට මොනිටර් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ප්ලෑන් ඇක්ටිවිටීස් ඒ විදිහට යනවාද කියලා මොනිටර් කරන්න ඕන. ඩිසමිනේට් කරනවා කියන්නේ මොකක්ද? ඉන්ෆෝමේෂන් බෙදලා දෙන්න ඕන ඇතුළට විශේෂයෙන් තමන්ගේ ටීම් එකේ අයට ඉන්ෆෝමේෂන් බෙදලා දෙන්න ඕන සහ තමන්ගේ ටීම් එකෙන් එළියේ ඉන්න අයටත් අදාළ ඉන්ෆෝමේෂන් බෙදා හරින්න ඕන. අන්න ඒක තමයි disseminator කියන්නේ. Involve transmitting information to the relevant party and facilitating to transfer information from one subordinate. ඒ කියන්නේ යටතේ ඉන්න අයගේ ඉඳන් තව කෙනෙක්. disseminator. එයා හරහා තමයි ඉන්ෆෝමේෂන් යන්නේ. Okay. Monitor, disseminator and spokesperson. ඊළඟට decision making roles. දැන් පළවෙනි එක තමයි entrepreneur. entrepreneur කෙනෙක් කියන්නේ ව්‍යවසායකයෙක් කියන එක. ඒ කියන්නේ එයා අවස්ථා හඳුනා ගන්න ඕන තියෙන මොනවා හරි මේ කියන්නේ opportunities identify කරගෙන ඒ opportunities වලට කෙලින්ම decision එකක් අරන් මොකක් හරි දෙයක් ක්‍රියාත්මක කරන්න ඕන. මෙහෙම දෙයක් වෙලා දිනවා. එහෙනම් අපි මෙහෙම කරමු. ඒක තමයි මේ වෙලාව හොඳම වැඩේ කියලා. ඊළඟට disturbance handler. ඒ කියන්නේ තමන්ගේ ටීම් එක පිටතින් එන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා තමන් විසඳන්න ඕන. ටීම් එක ඇතුළට දීලා හරියන්නේ නැහැ. හරිද? ටීම් එකේ ලීඩර්ත් එක්ක තමයි කතා කරන්න ඕන. ඒකේ මැනේජර්ත් එක්ක තමයි කතා කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්න අනිත් සේවකයෙක් එක්ක කතා කරලා හරියන්නේ නැහැ. resource allocator කියන්නේ එයා තමයි තමන්ගේ ටීම් එකට තියෙන resources ටික ටීම් members-ලාට allocate කරලා දෙන්නේ. and negotiator ටීම් එකේ ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණොත් මෙයා තමයි negotiate කරලා ඒ ප්‍රශ්න විසඳන්නේ සහ ටීම් එක වෙනුවෙන් එළියත් එක්ක negotiate කරන්නේත් මෙයා. ඔන්න decision making roles ටික. හරි. එතකොට මේ ටිකෙත් මොන හරි තියෙනවා නම් අහන්නකෝ ඉස්සෙල්ලම. entrepreneurship කියන්නේ මොකක්ද? entrepreneurship කියන්නේ ව්‍යවසායකත්වය. හරිද? ඒ කියන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ අර business opportunities. ඒ කියන්නේ ව්‍යාපාරික අවස්ථාවක් හඳුනා ගන්න ඕන. මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා විලඳපොලේ. මේකට මෙහෙම product එකක් හෝ service එකක් දෙන්න පුළුවන්. අන්න එහෙම දෙනවා. ඒක තමයි entrepreneurship කියන්නේ. හරිද? එතකොට අලුතෙන් දෙයක් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම KFC එක.
දැන් ඔහොම ප්‍රොඩක්ට් එකක් කලින් තිබ්බේ නෑ මැක්ඩොනල්ඩ්ස් වගේ ගත්තොත් එහෙම ප්‍රොඩක්ට්ස් කලින් තිබ්බේ නෑ ඒගොල්ලෝ හඳුනාගත්ත අවස්ථාවේ මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා ඒකට ප්‍රොඩක්ට් එකක් දුන්නා දැන් කොකා කෝලා එක ගත්තොත් එහෙම ඔහොම බීමක කිසිම අවශ්‍යතාවයක් තිබ්බේ නෑ නමුත් entrepreneur කෙනෙක් මොකද කරේ එහෙම අවශ්‍යතාවයක් හඳුනාගෙන මෙහෙම මේ කියන්නේ මේ තියෙනවා අපිට මෙහෙම ප්‍රොඩක්ට් එකක් දුන්නොත් මිනිස්සු මේක ගනි. ඒ කියන්නේ අවශ්‍යතාවය ඇති කරනවා ඒගොල්ලෝ. හරිද? එතකොට දැන් මැනේජර් කෙනෙක්ගේ එහෙම තියෙන්න ඕන. මොකක් හරි දැක්කම එයා opportunities දකින්න ඕන. තමන්ගේ ටීම් එක මොකක් හරි වැඩක් කරගෙන යනකොට අපි තුමු එක software development එකක් කියලා opportunity එකක් දකින්න ඕන. මේ feature එක මෙහෙම කරේ නැතුව මෙහෙම කරොත් හොඳයි. නැත්තම් user ඉල්ලලා නැතත් අපි user ට මේ වගේ feature එකක් දුන්නොත් user ගේ තව තියෙන requirements දෙක තුනක් satisfy වෙනවා. අන්න ඒවා අලුත් දේවල් පේන්න ඕන. දැන් ඒවා ටීම් members කට පේන්නේ නැහැ. අලුත් දේවල් පේන්න ඕන අලුතෙන් හිතන්න ඕන අන්න ඒක තමයි entrepreneurship කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරික අවස්ථා හඳුනාගෙන අලුත් product එකක් හරි service එකක් හරි දෙන එක තමයි entrepreneurship කියන වචනේ තේරුම. හරි සර්. Then act as an initiator, designer and encourager of changes and or innovations. අලුත් දේවල් දෙනවා. ඉතින් සර් එතකොට ඒවට මේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්ම වෙන්න ඕනේ නේද? මොකද්ද? ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්ම වෙන්න ඕනේ. නෑ. ඒක ඩිජිටල් වෙන්නේ මේ software environment එකේදීනේ. හරිද? දැන් මේ පහුගිය දවස්වල මම දැක්කා දැන් ඔය මේ අලුතෙන් ඒ කියන්නේ ඔන්න entrepreneurship කියන ඒවා දැන් අපි මේ ඉදල දන්නවනේ ඔය විදුලතු ගන්න ඉදල දැන් ඔය ඉදල කොසුමිටකට අර ඉරටු ටික හයි කරලා තහඩු වලින් ගහලා තියෙන්නේ ඕක මේ ඔය ඉරටු ටික අර ලස්සනට මේවා කරලා තහඩු වලින් ගහලා තියෙන්නේ. එතකොට ඔය තහඩු වලින් ඇන ගහලා හදලා තියෙන කෑල්ල වෙනුවට මිනිස්සෙක් හදලා තියෙනවා ප්ලාස්ටික් කෑල්ල. එතකොට මේ ප්ලාස්ටික් කෑල්ල තියලා ලස්සනට ඉදලා හදන්න පුළුවන් අන්න අලුත් ඉනෝවේෂන් එකක් ඒක. එතකොට එයා entrepreneur කෙනෙක්. අලුත් ප්‍රොඩක්ට් එකක් එයා හදලා තියෙනවා. entrepreneurship කියන්නේ අන්න ඒක. ඒක ඩිජිටල්ම වෙන්න ඕනේ නැහැ. How to be a new manager. එතකොට from individual to manager. එතකොට individual කෙනෙක් කියන්නේ යම් කිසි දෙයකට specialist එයා යම් කිසි දෙයක් විශේෂයෙන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා perform specific tasks. Get things done through own efforts. එයාම කරනවා. And individual actor work relatively independent. මැනේජර් කෙනෙක් වෙනකොට එයා ජෙනරලිස්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක වැඩක් නෙමෙයි වැඩ ගොඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැම වැඩේම කරන්න බැරි වුණාට හැම වැඩේ පිළිබඳවම එයාට අවබෝධයක් තියෙනවා. ජෙනරලිස්ට්. ඒකට ජෙනරලිස්ට් coordinates diverse tasks. Get things done through others. ඒතකොට මැනේජර් කෙනෙකුට හැකියාව තියෙනවා අනිත් ඒවා ලබා වැඩ කරවා ගන්න. A network builder කියන්නේ human relation skills අනිත් පුද්ගලයොත් එක්ක වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕන. Work in highly interdependent manner. ඒ කියන්නේ එයා තනියම වැඩ කරනවා නෙමෙයි අනිත් අයත් එක්ක එකට එකතු වෙලා ටීම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. Interdependence කියන්නේ ඒක. Okay. එතකොට ගත්තොත් එහෙම managing new workplace and all workplace එක forces එක්ක දාලා තියෙනවා. මෙකැනිකල් ඒවා ඩිජිටල් වෙලා තියෙනවා ලෝකල් ඒවා ග්ලෝබල් වෙලා තියෙනවා හෝමෝජීනියස් ඒවා ඩයිවර්ස් වෙලා තියෙනවා ඒ කියන්නේ වර්ක් ෆෝස් එක ගත්තොත් එහෙම ඉස්සර එකම විදිහේ මිනිස්සු හිටියේ නමුත් දැන් විවිධ වූ මිනිස්සු ඉන්නවා විවිධ හැකියාවන් සහිත ඒ ඔක්කොම හැකියාවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ ගෝල් එකට යන්න. ඊටු ටික ඔයගලන්ට කියව ගන්න පුළුවන් නේ new and all differences. ඉස්සර ගත්තොත් එහෙම structured and localized නමුත් දැන් flexible and virtual. දැන් අත්‍තරම ගත්තොත් අද ඔක්කොම දේවල් වෙන්නේ virtual නේ. virtual office, virtual classrooms එහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට ඔතනින් chapter 2 වල කතා කරන්න තියෙන දේවල් ඉවරයි.
මොකුත් අහන්න තියෙනවද? සර් ඔව්. මට මේ අර PI professional issues in IT වල පොඩි ප්‍රශ්නයක් ආවා මේ. ඔව්. ඒකේ සර් autocratic and authoritarian කියන්නේ දෙන්නම එකයිද? කොබන් මොකද්ද අහන්නේ කියලා අපි ගමු මේවා එක. team Teams වලනේ. ඔව්. ඔව් authoritarian එකයි අනිත් එක මොකක්ද අහන්නේ? autocratic autocratic නෑ ඒකේ ඔව් ඒකේ තියෙනවා පොඩි ඩිෆරන්ස් එකක්. අපි autocratic එක මෙතන කතා කරාද? මේකේ අපිට autocratic එක ගැන authoritarian වල අන්තිම ඔව් stage ඉන්න බලන්න මේක බලන්න. කොහෙද? ඔව් several studies have confirmed No, within several studies have confirmed a relationship between bullying on the one hand and the autocratic leadership and authoritarian way of settling conflicts or dealing with disagreements on another style leadership. Then ඒ කියන්නේ අර autocratic කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මේ ඒ පුද්ගලයා සෙන්ටර් වෙලා තමයි ඒ කියන්නේ එයා කියන දේ කරන්න ඕන අනිත් අය. අන්න ඒ වගේ එකක් එතනයි තියෙන්නේ. autocratic leader කෙනෙක්. autocratic leadership කියන්නේ ඒක තමයි. හරිද? එතකොට එයා අනිත් අයට අහුම්කම් දෙන්නේ නැහැ. එයාගේ අධිකාරී බලය පාවිච්චි කරනවා වගේම එයා හිතනවා මම කියන දේ අනිත් අය අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි. ඒක අධිකාරී බලය තිබ්බත් නැතත් එයා හිතනවා අන්න ඒ වගේ ෆීලිං එකක් එයාට එනවා. අන්න එහෙම එකක් තමයි autocratic කියලා කියන්නේ. එතකොට ඒක අර authoritarian යටතේම තමයි ඉන්නේ. අර වෙනස් වෙන්නේ අර එයා නිකන් අර මමත්වයෙන් වගේ හිතනවා. ඒකයි එතන වෙනස. හරි සර්. තා මොනවාද තියෙන ප්‍රශ්න? සාමාන්‍යයෙන් අර මේ ගත්තොත් නිකන් අර හිට්ලර් වගේ පාලකයෙක් ගත්තොත් එයා කියන්නේ මේ එයා autocratic leader කෙනෙක්. එයා කියන දේ තමයි කරන්න ඕන. එයා transformation එකටත් අයිති නෑ. transformation මෙහෙමයි. මේ qualities transformational leader කෙනෙකුට තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ autocratic කියන එකේ තේරුම එයා හැම වෙලාවෙම නිකන් අර නිකන් අර රජ්ජුරුව වගේ එහෙම නැත්නම් එයා තමයි නිකන් එකම පාලකයා. අන්න එහෙම concept එකක් එයාගේ ඔළුවේ තියෙනවා. එහෙම එකක් තමයි autocratic leadership එක කියලා කියන්නේ. එතකොට authoritarian leaders ලගේ ඒක වැඩි. එයා හිතනවා එයා තමයි ruler කියන එක. හරි සර් ඒක දැනගන්න. ඕකේ. සඳරුවන් ඇවිල්ලා ඉන්නවා.